site specific fertilizer recommendation කොහොමද apply කළා fertilizer application ක්‍රියාවලිය නැත්නම් පොහොර දැමීමේ ක්‍රියාවලිය වඩා සාර්ථකව කර යන්නේ කියලා මම හිතන්නේ අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා ආහාර කෘෂිකර්ම සංවිධානය ඩෙවලොප් කළා site specific fertilizer recommendation සම්බන්ධ ටෙස්ට් කිට් එක. ඒතකොට අපි ව්‍යාපෘතියක් විදිහට ආහාර කෘෂිකර්ම සංවිධානයේම එකක් විදිහට අපි මේ වැඩසටහනට උදව් කළා. මේකෙදි උදව් කරද්දී බලාපොරොත්තු වෙච්ච කාරණා කීපයක් මම මෙතන පෙන්නලා තියෙනවා. එකක් තමයි අනවශ්‍ය විදිහට පොහොර භාවිතය කොහොමද අඩු කරන්නේ. දෙක තමයි රජයේ තියෙන ෆර්ටිලයිසර් සබ්සිඩි එක තියෙන හියුජ් බර්ඩන් එක අඩු කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද. ඊට පස්සේ අවසානයේ ෆාමර් ගේ ප්‍රොඩක්ටිවිටි එක සහ ප්‍රොෆිට් එක කොහොමද වැඩි කරන්නේ. වෙනම අමාත්‍යංශයකුත් අපිට පිටලා දිනවා මේ පොහොර සහ මේ ක්‍රිමිනාලික සම්බන්ධව ඒකෙන් පේනවා ඒක තියෙන වැදගත්කම. ඉතින් අපි දන්නවා අපි බිලියන්ස් ගාණක් මේ පොහොර වලට වියදම් කරනවා. මම දැනගත් විදිහට පොහොර සඳහා රජයේ විදේශ විනිමය බිලියන 5ක් වගේ ප්‍රමාණයක් දක්වා මම හිතන්නේ පිටට ඇදී යනවා. ඒකට ඒක එක පැත්තක්. අනිත් එක අපිට මම හිතන්නේ මෙට්‍රික් ටන් ලක්ෂ 7කට වැඩි පොහොර එනවා අවුරුදු පතා. සාම්පල් 106ක් චෙක් කරලා තියෙනවා. ඉතින් ඒ චෙක් කරපු සාම්පල් 106න් මේ ගොවි මහත්තුරු 97 දෙනෙක් හරියට මේ දීලා තියෙන රෙකමෙන්ඩේෂන් ඒ කියන්නේ මේකෙන් ටෙස්ට් කරලා දුන්නේ එක බලලා ඒ විදිහට තමයි පොහොර පාවිච්චි කරලා තියෙන්නේ. සියලුම ගොවි මහත්තුරුන්ට මේක දීලා කරනවාද කියලා මම හිතන්නේ චුට්ටක් හිතලා බලන්න. මොකද තාමත් මේක පටන් ගන්න අවුරුද්දක් විතර වෙන්නේ පොඩි කාලයක්. ඒ හින්දා මේ දුන්නේ ටික තව ටිකක් වැඩි කරාට කමක් නැහැ. ඒකල්ලා මේ තව පොඩ්ඩක් මේක ස්ටඩි කරලා කරොත් හොඳයි කියලා මට හිතෙන්නේ. මොකද මේ අලුහුණු දාන්නේ අපේ හිතේ සැකේට, අපි බෙහෙත් ගහන්නේ අපේ හිතේ සැකේට, පොහොර ප්‍රමාණය අපේ ඇස් වල තියෙන මට්ටමට බලලා තමයි අපි ඒ වපසරියට මෙච්චරයි කියලා හිතලා තමයි මෙතෙක් කල් කරගෙන ගියේ. නමුත් මගේ අත්දැකීම් එක්ක මම අවුරුදු 20ක් විතර ගොවිතැන නියැලෙනවා. මෙතනදී පස් පරීක්ෂා කළා ඒ අපිට දීපු නිර්දේශات එක්ක ඒ ගොවිතැන කරා කියලා අපිට පාඩුවක් වුණේ නැහැ. අපිට ඇත්තටම ලාභයක් වෙලා තියෙනවා. මොකද වෙනදාට මම අලුහුණු 4ක් හදනකොට ඇත්තටම මට අලුහුණු දාන්න වෙනවා. නමුත් මගේ ඉඩමේ පස් පරීක්ෂා කළා මට එයයි නෝනා කිව්වේ මේ ඉඩමට අලුහුණු අවශ්‍ය නැහැ කියලා. මේ ඉඩම් කොටස් කීපයක් එක්ක කරනකොට අර මේ පොහොර කාලම් කරගැනීමේ කාලම් කරලා දින කීපයක් තියාගන්න බැරි ගැටලු දින. ඒකට හොඳම මේ විසඳුමක් ඇටියට අපිට වෙළඳ පොලේ ගිය ගමන් ඉස්පෝර වශයෙන් ගන්න තියුණා නම් හොඳයි කියන එක තමයි තියෙන්නේ. site based fertilizer application අපි පටන් ගත්තේ මම හිතන්නේ ඩිපාර්ට්මන්ට් එකේ උදව්වෙන් ඊට අවුරුදු කීපෙක ඉස්සෙල්ලා අවුරුද්දේ අපි තව අඩියක් ඉස්සරහට ගියා කරන්න. අත් වශයෙන්ම අපි එතනින් ගියා total modernization එකට අපේ farmersත් එක්ක. ඉතින් ඒකෙදි අපි බලාපොරොත්තුනේ මේක වගේම අර මේ ඩිස්කෂන් එක කතා කරා වගේ farmers ලගේ cost of production අඩු කරලා ඒගොල්ලන්ගේ profitability වැඩි කරලා ඒ වගේමයි fertilizer වැඩිපුර chemical වැඩිපුර use කරන එකෙන් තියෙන impacts අඩු කරලා එයාගේ profitability එක වැඩි කරන්න. fertilizer usage එක 80කින් අඩුනවා. වෙනදා bag 100ක් දාන්න කොයි දැන් bag 20යි දානවා. අපේ farmers අපි fertilizer ප්‍රමාණය අඩු කරත් ඒ අඩු ටිකවත් වෙලාවට ගන්න තිබුණේ නැහැ. මේ drip irrigation අපි පාවිච්චි කරේ direct fertilizer මයි normal fertilizer පාවිච්චි කරේ water soluble ඉඳලා අපිට MOP පාවිච්චි කරන්න බෑ අර colors දාලා තියෙන ඉඳලා white MOP අවශ්‍යයි මේකට MOP වෙනුවට. ඉතින් නමුත් අපිට white MOP බොහොම පොඩි ප්‍රමාණයක් තමයි markets වල තියෙන්නේ, importers ලා ගේන්නේ පොඩි ප්‍රමාණයක්. actually අපි දාපුවා තමයි MOP වලට වඩා SOP වලට හොඳට ආන්සර් කරනවා කියලා. එතකොට විශේෂයෙන්ම site specific blends යනවා නම් අපි ඒ පැත්තට බර වෙන්න ඕන විශේෂයෙන් ඒ අදාළ crops වලට නේ. එතකොට යූරියා ඇත්තටම අපි දන්නවා අපි දැම්මොත් එහෙම ඇත්තටම කිලෝ 100ක් දැම්මොත් ඇත්තටම බෑග් එකක් දැම්මොත් ඕකෙන් කොච්චරද ඇත්තටම ගහ උරා ගන්න කියලා. මොකද අපි කෘෂිකර්ම ඒකත් එක්ක මම හිතන්නේ ලෝකේ තියෙන අලුත්ම තාක්ෂණය මම හිතන්නේ දැන් හඳුන්වා දෙන්න ඇත්තටම අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා දැන් ඇත්තටම අපි කරන ඒවා අපිට මම හිතන්නේ මේ සීසන් එක අවසානයේ දකින්න පුළුවන් එකක් තමයි මම හිතන්නේ ඒසම ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ෆර්ටිලයිසර් හඳුන්වනවා. මේ කියන්නේ කවුරු කතා කරන ජෙනරේෂන් 4th ජෙනරේෂන් ෆර්ටිලයිසර් වලට ඇත්තටම මම හිතන්නේ මේ අපි ආයුතුව තිබුණා. මෙතන හැම වෙලේම අපිට අරක නෙමෙයි. ඒකෙන් අපිට ඇත්තටම භාගයකින් මේක අපි යූරියා කිලෝ 100ක් දානවා නම් නැත්නම් අනිත් ඔක්කොම බ්ලෙන්ඩ් එක 100ක් දානවා නම් කිලෝ 50කින් විතර මේක මම හිතන්නේ කොස්ට් එක
අඩු කරන්න කොස්ට් එක අඩු වෙලා yield එක වැඩි වෙනකොට ගොවීන්ගේ පැත්තෙන් අතම අපි ගිහිල්ලා සයිට් ස්පෙસિෆික් හොඳයි කියලා ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ මහත්තයා ගොවියා ගොඩ වගාවට අනුව ඒ කියන්නේ මම කිව්වේ පසට අනුව ඔයාගේ ක්‍රොප් එකට අනුව මෙන්න පොහොර එක තියෙනවා. එතකොට ගමින් ගමටම පොහොර එක අපි ඩිස්ට්‍රිබියුට් කරා සබ්සිඩි ස්කීම් එක තමයි මේකේ ප්‍රශ්නේ. එතකොට සබ්සිඩි ස්කීම් එක ආපු හින්දා මොකද කම්පැනිස් වලට මාජින් නෑ රූල්ස් දුන්නා. අපිට සොයිල් ටෙස්ටිං වෙන එකේ මාජින් එකක් තියාගන්න බෑ. එතන ඒක හින්දා තමයි මේක නැවතුනේ. එතකොට මේක ඇත්තටම අපිට පුළුවන් Google Earth වල බලන්න. Google Earth Pro කියන app එකේ මේ ෆයිල් එක ඕපන් කරාම අපිට ඒ අදාළ ෆීල්ඩ් එකට ගිහිල්ලා එතන ක්ලික් කරාම අපිට එතන තියෙන phosphorus map එක නම් phosphorus ප්‍රමාණය බලා ගන්න පුළුවන්. potassium නම් potassium ප්‍රමාණය බලා ගන්න පුළුවන්. ඒ තමයි මම දකින්නේ අපි එක එක ආයතන අපි එක එක approaches කරනවා. අපි එකිනෙක අතර පොඩි නිකන් අනවශ්‍ය තරගයකුත් අපි මේකේ හදාගෙන තියෙන හින්දා අපිට ටෙක්නොලොජි එක ගෙනියෑමේ ගැටලුවකටත් අපි මතු වෙනවද කියලා මට හිතෙනවා. ඇත්තටම නයිට්‍රජන් කියන එක මේ soil test kit එකකින්වත් අපි වෙන පරිශනාවක් කරද්දී පසේ තියෙන නයිට්‍රජන් වලින්වත් අපි හොයන්නේ නැහැ. ඉතින් ඒක කරන්න පුළුවන් එකක් තමයි මොකද නයිට්‍රජන් කියන එක පසේ 98%ක් විතරම තියෙන කාබනික ද්‍රව්‍යවල ඒ කාබනික ද්‍රව්‍ය කාලයක් කන්නයත් එක්ක දිගට වියෝජනය වෙන නිසා අපිට එක වෙලාවක මනින phosphorus වලින් potassium වලින් විතර මේ නයිට්‍රජන් වලින් විතර ඔක ගැන අදහසක් ගන්න බෑ. ගොවියෙක් ගත්තම ගොවියාගේ අස්සෙන් අඩු වෙනවනේ ඒක අපි වග කියන්න ඕනේ මේ වගේ දෙයක් හඳුන්වලා දීලා මොකද ඒක තමයි යාගේ ජීවනෝපාය. මෙතනදී highlight වෙච්ච දේවල් කීපයක් තියෙනවා. ඒ තමයි අර regulations and policy making bodies වලින් වෙන්න ඕන දේ ගැන. ඒ කියන්නේ අන්තිමට recommendation එකක් ආවත් ඒ straight fertilizers විදිහට නම් recommendation එක එන්නේ ඒක ගන්න තියනවා දෙලියේ. එතන farmer එක on time හම්බෙනවද? ඔය දේ අනුව ඇත්තටම මේක කොච්චර applicable ද කියන එක ප්‍රශ්නයක් මතුවෙනවා. මේක අපි කරන්නේ පර්යේෂණ මට්ටමින් අපි හොඳ අදහසක් ඇතුව කරන්නේ. හැබැයි මේ ගොවීන්ට මේක ඒගොල්ලන්ගේ livelihood එක. එතකොට ඒ පැත්ත ගැනත් අපි ගොඩක් කන්සර්න් වෙන්න ඕනේ. අපි දන්නවා මේ අනිත් රටවල් වල කරන්නේ කොහොමද කියලා. හුඟක් වෙලාවට තායිලන්තේ වාගේ නැත්නම් මැලේසියාවේ වාගේ තැන්වල ලොකු ෆීල්ඩ්ස් වලට එක තැනකට දෙකකට එහෙම නැත්නම් ක්‍රොප් බේසිස් ගියාට හැම තැනම පුංචි පුංචි ෆීල්ඩ්ස් තියෙන තැන්වල කොහොමද කරන්නේ? කොරියාව වාගේ තැනක මේක ලේසි. මොකද ප්ලෑන්ඩ් ඇග්‍රිකල්චර් හදන හැටි කල්ටිවේෂන් ගැන ප්ලෑන් එකක් තියෙනවා. මොනවද කරන්නේ? හැමදාම එකම විදියට ක්‍රොපින් පැටර්න් එකක් තියෙනවා. අපි එහෙම නෙවෙයි. Additional Director Minister of Agriculture के डॉक्टर गामिनी समर सिंह ඒ වගේම FAO ආයතනයේ assistant country representative Dr. විජේරත්න ඇතුළු ඔබ සියලු දෙනාම අපි food and agriculture ආයතනයෙන් අපි ඉතාම ගෞරවයෙන් සහ සතුටින් මේ වැඩසටහනට අපි පිළිගන්නවා. මම මුලින්ම පොඩි ඉදිරිපත් කිරීමක් කරනවා අපි අද දවසේ කරන්න බලාපොරොත්තු වෙන දේ සම්බන්ධයෙන්. මේ සම්බන්ධ විශේෂයෙන් මට පටකන විනාඩියක් කියන්න ඕන කමක් තියෙනවා. අද ඉන්න මේ එක්ස්පර්ට් විශේෂඥ කණ්ඩායම අපේ අතිරේක ලේකම්තුමල්ලා, අපේ ආහාර රුචිකරණ සංවිධානයේ ඩොක්ටර් විජේරත්න ඇතුළු කණ්ඩායම, ඒ වගේම පෞද්ගලිකාංශය, ඒ වගේම ශ්‍රේෂ්ඨ මට්ටම, ඒ වගේම ගොවි මහතුරු කීප දෙනෙකු සම්බන්ධ වෙනවා. ගොවීන්ගේ ඉඳලා ශ්‍රේෂ්ඨ නිලධාරීන් ඉඳලා අපේ විශ්වවිද්‍යාලවල ඉන්න අපේ මහාචාර්යවරු සහ ආචාර්යවරු කණ්ඩායම ඉතා හොඳ රිච් ගෲප් එකක් අපි මෙතන සම්බන්ධ වෙනවා. එතකොට මම මුලින්ම ඉදිරිපත් කරන්නම් පොඩි ඉදිරිපත් කිරීමක් අද දවසේ අරමුණ සහ අද දවසේ අවසානයේදී අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න. site specific fertilizer recommendation කොහොමද apply කළා fertilizer application ක්‍රියාවලිය නැත්නම් පොහොර දැමීමේ ක්‍රියාවලිය වඩා සාර්ථකව කර යන්නේ කියලා මම හිතන්නේ අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා ආහාර කෘෂිකර්ම සංවිධානය ඩෙවලොප් කළා site specific fertilizer recommendation සම්බන්ධ ටෙස්ට් කිට් එක. ඒතකොට අපි ව්‍යාපෘතියක් විදිහට ආහාර කෘෂිකර්ම සංවිධානයේම මේ වැඩසටහනට උදව් කළා. එතකොට අපි මේකෙදි උදව් කරද්දී බලාපොරොත්තු වෙච්ච කාරණා කීපයක් මම මෙතන පෙන්නලා තියෙනවා. එකක් තමයි අනවශ්‍ය විදිහට පොහොර භාවිතය කොහොමද අඩු කරන්නේ. දෙක තමයි රජයේ තියෙන ෆර්ටිලයිසර් සබ්සිඩි එක තියෙන හියුජ් බර්ඩන් එක අඩු කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද. ඊට පස්සේ අවසානයේ ෆාමර්ගේ ප්‍රොඩක්ටිවිටි එක සහ ප්‍රොෆිට් එක කොහොමද වැඩි කරන්නේ. කොහොමද necessary අනවශ්‍ය සල්ලි නාස්තිය අඩු කරන එක.
ඒ වගේම deficiency nutrients හඳුනාගෙන එහෙම apply කරන එක. ඒ වගේම විශේෂයෙන්ම improve the plant resistant to pest and disease mainly due to the excessive nitrogen. මේ වගේ කාරණා නිසා ෆාර්මර් කොහොමද ආදායම වැඩි කරන්නේ? ඊළඟට soils and water pollutions ප්‍රධානවම මම හිතන්නේ nitrogen, ඒ වගේම agrochemicals, ඒ වගේම some places සමහර ස්ථානවල තියෙනවා phosphorus විෂ වීම. ඒ වගේම විශේෂයෙන්ම මේ වැඩසටහන මේ මිනිස්සුන්ට ටෙස්ට් කරන්න අවශ්‍ය වුණත් ලැබොරටරි වලට ටෙස්ට් වලට ගියාම යන වියදම් වැඩි සහ වෙලාව ගත වෙනවා. මෙන්න මේ කාරණේටත් කොහොමද උදව් කරන්න කියලා මෙන්න මේ කාරණා හේතු කරගෙන තමයි අපි ව්‍යාපෘතියක් විදිහට මේ සයිට් ස්පෙસિෆික් ෆර්ටිලයිසර් ටෙස්ටිං සඳහා soil test kit ලබා දුන්නේ. එතනදී අපි මෙන්න මේ විදිහට උදව් කරා. නුවරඑළියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට soil test kit දෙකක්. ඒ වගේම බදුල්ල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට soil kit 8ක්. ඒ වගේම T small holding development authority එක නුවරඑළියට soil test kit එකක්. ඒ වගේම soil science department faculty of agriculture university of Peradeniya Dr. Professor Saman Dharmakirti මහත්මයාට soil test kit එකක් විදිහට අපි ලබලා දුන්නා. මේ විදිහට මේ test kit 12ක් දීලා අපි බලාපොරොත්තු වෙන ඒකේ ප්‍රතිඵල මත කොහොමද expand කරන්නේ මේ ක්‍රියාවලිය කියලා. ඒකෙදී තවත් soil test kit 100කට අපි සල්ලි වෙන් කළා තියෙනවා. එතකොට ඒකෙදී මේ test kit 100 දෙන්න ඉස්සෙල්ලා අපි කල්පනා කළා ඒ test kit 12 දීපුවාම ආව ප්‍රශ්න සහ මීට අමතරව වෙනත් ආයතනත් test kit දීලා තියෙනවා. ඒ සේරමත් එක්ක ගත්තාම අත්දැකීම් ගොඩක් දැන්ට ශේෂ්ඨයේ ඉන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරි මහතුරුන්ට තියෙනවා. ඒ වගේම ගොවීන්ට තියෙනවා. නිසා අපි මෙහෙම ඩිස්කෂන් එකක් ගමු කියලා කල්පනා කළා. මොකද තියෙන ප්‍රශ්න ටික අඳුර ගන්න සහ කොහොමද ස්කේල් අප් කරන ස්ට්‍රැටජි එකක් හදාගන්නේ කියලා බලාගන්න. දැන් මේ වැඩසටහන කරගෙන යනකොට අපිට සජෙෂන්ස් ආවා, views ආවා, එක්ස්පීරියන්ස් ආවුණා එක ආයතන ගොවීන්. ඒතර හැබැයි මේවා එක එක්කෙනා කියපු ඒවා. මට ඒකේ අයිතිය මට අයිති නෑ. ගොඩාක් අය කියපුවා. හැබැයි මම ගොඩක් දේවල් මේකට දැම්මා. දාලා අදහස් කරේ මෙතනින් එක්ස්පර්ට් ගෲප් එකට මේක දාලා මීටත් වඩා දේවල් ඇති අපේ විශේෂඥ කණ්ඩායමේ සහ ෆාමර්ස් ලගේ. මේක හැමෝම කියනවා හරිම හොඳ ඉන්ටර්වෙන්ෂන් එකක් කියලා. ඊළඟට ගොඩක් අය කිව්වා අපිට පුළුවන් නැද්ද හෙල්ත් කාඩ් එකක් හැම ෆාමර්ටම දෙන්න. ෆර්ටිලයිසර් සබ්සිඩි එක හෙල්ත් කාඩ් එක මත පදනම් වෙලා දෙන්න පුළුවන්ද කියලා. ඒකේ ඇඩ්වාන්ටේජස් විදිහට ගොඩාක් අය අපිට කතා කරද්දී කිව්වේ රිසර්ච් ස්ටේෂන් හැමෝම අපි ප්‍රිසිෂන් ඇග්‍රිකල්චර් ප්‍රොමෝට් කරන්න ඕනේ. ඒකට සයිට් ස්පෙસિෆික් ෆර්ටිලයිසර් ඇප්ලිකේෂන් කියන එක මස්ට් කියලා. ඒ වගේම cost of farmers කොහොමද reduce කරන්නේ? ඒක මම ඉස්සෙල්ලා පැහැදිලි කළා. ඒ විදිහට reduce කරන්න පුළුවන්ද කියලා. ඊළඟට fertilizer losses, huge loss එකක් තියෙනවා කියලා කවුරුත් පිළිගන්නවා. කොහොමද ඒක අඩු කරන්නේ? විශේෂයෙන් ඊට පස්සේ income සහ profit කොහොමද ගොවියන්ගේ increase කරන්නේ මේ හරහා? මොකද සමහරවිට අත්‍යවශ්‍ය fertilizer දාන්නේ නැහැ. ඊළඟට environment issues කොහොමද තවදුරටත් reduce කරන්නේ මේ විසඳන්නේ? එතකොට මෙන්න මේකට හැබැයි difficulties ගොඩක් අය කිව්වා. ඒතකොට මේ difficulties ටික තමයි මම හිතන්නේ වඩාම වැදගත් වෙන්නේ. මොකද අපිට මේ difficulties ටික විසඳගත්තොත් තමයි මම හිතන්නේ මේක තව ටිකක් ඉතා හොඳට මේක expedite කරන්න පුළුවන් වෙන්නේ. එකක් තමයි large number of farmers. මම මේ සම්බන්ධයෙන් ඊළඟට මම පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් මම ගත්ත වෙනම තොරතුරක් මෙතන තියෙනවා. මම කැන්ඩි විතරක් උදාහරණයක් ගන්නම්. කැන්ඩි වල පැඩි ෆාමර්ස්ලා මම මෙතන හෙක්ටයාර් ප්‍රමාණය දාලා තියෙන ලෑන්ඩ් එක්ස්ටෙන්ට් එක ෆාමර්ස්ලා නෙවෙයි. මොකද ෆාමර්ස් සංඛ්‍යාවත් මීට වඩා වැඩි. නිසා හෙක්ටයාර් ප්‍රමාණය ගත්තාම කැන්ඩි වල විතරක් තියෙනවා 20000ක් පැඩි හෙක්ටයාර්. ඒතර අප්ලෑන්ඩ් ක්‍රොප් වල තියෙන 94674 ටෝටල් එක 112367 හැබැයි ඇග්‍රිකල්චර් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ඉන්නේ 47යි. එතකොට එක ඇග්‍රිකල්චර් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙකුට සාමාන්‍යයෙන් හෙක්ටයාර් 2454ක් ටෙස්ට් කරන්න ඕනේ. අපි ෆාමර්ස්ලා ගාන ගත්තොත් එමේ ඊට වඩා 3-4 ගුණයක් වැඩි වෙනවා. අඩුම ගාන හෙක්ටයාරයකට එකපාරක්වත් ටෙස්ට් කරනවා කියලා හිතුවොත් 2454ක් ටෙස්ට් කරන්න ඕනේ. එතකොට soil test kit එකකින් සාමාන්‍ය පුළුවන් 100යි ටෙස්ට් කරන්න. එතකොට ඒ වගේම අපි chemical refill කරොත් මේ එක දිගට කරගෙන යනවා නම් අපි හිතුවා අඩුම ගානේ ටෙස්ට් කිට් එකකින් 500ක්වත් ෆාමර්ස්ලා කරන්න ඕනේ කියලා. එහෙම වුත් එකේ යයි කෙනෙකුට අපි ටෙස්ට් කිට් 5ක්වත් දෙන්න ඕන. මොකද පොඩි කාලෙකදී කරලා ඉවර කරන්න ඕන නිසා. ඒකෝර එක ටෙස්ට් කිට් එකකට රීෆිල් කරන්නත් අමතරව රුපියල් 20000 ගානේ 4 පාරක් යනවා. එක ටෙස්ට් කිට් එකක් 71000ක් වෙනවා. එතකොට එක දිස්ත්‍රික්කයකට සාමාන්‍යයෙන්
ටෙස්ට් කිට් 235ක් විතර ඕන වෙනවා. ආසන්න වශයෙන් 35 මිලියන් වගේ යනවා. ඒත් දිස්ත්‍රික් 3 කැන්ඩිබදුල නුවරඑළිය ගත්තොත් මිලියන 115ක් යනවා. මෙන්න මේ ප්‍රශ්නේ ලොකුවටම තියෙනවා. කොහොමද මෙච්චර number of farmers or hectare ප්‍රමාණයක් මේ පවතින ඇග්‍රිකල්චර් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා කණ්ඩායම හරහා කරන්න කියලා. ඒකට අපිට පළාත් අධ්‍යක්ෂතුමාලා දෙන්නම ඉන්නවා. මම හිතන්නේ අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා කතා කරගන්න පුළුවන් නම් හොඳයි. ඊළඟ එක තමයි මේ රිසෝසස් වලට යන වියදම දුන්නත් අර ඉන්න කණ්ඩායමට කරගන්න පුළුවන්ද කියලා. ඊළඟ එක තමයි මේ before the season මේක before season දෙකක් අතර කොහොම හරි කරලා ඉවර කරන්න ඕනේ. එක season එකක් කරලා ඊළඟ season එක පටන් ගන්නවා. එතකොට ඒ කියන කෙටි කාලය තුළ මේක කරන්නේ කොහොමද? ඊළඟ එක තමයි අපිට විශාල ටෙස්ට් කිට් ප්‍රමාණයක් එහෙම කෙටි කාලයක් තුළ කරනවා නම් සහ කෙමිකල්ස් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒකට ඒක huge cost එකක් යනවා. ඊට පස්සේ ෆාමර්ස්ලාට දැන් මේක ටෙස්ට් කළාටම ෆාමර්ස්ලා මේක යොදා ගන්නෑ. එතකොට comprehensive training program එකක් ඕනේ. අපි දැන් ෆාම් ෆීල්ඩ් ස්කූල් හරහා විවිධ උත්සාහයන් ගන්න මම හිතන්නේ යයි මාතුරු කියයි. නමුත් ඒකෙන් අපිට කරන්න පුළුවන් බොහොම ස්මෝල් ගෲප් එකකට තමයි මේ වගේ comprehensive training එකක් යන්න පුළුවන්. එතකොට collection of soil sample වලෙමත් technology involve වෙලා තියෙනවා. කොහොමද කරන්නේ, වේලන්නේ, පවනේ වේලන්නේ, ඒ වගේ කාරණා. ඒ වගේම ඒ මත apply කරන එක fertilizer that is the real challenge. මොකද සමහර අය ඇත්තටම මොනවාද pH බලලා ලයිම් ඇප්ලිකේෂන් කරලා තිබ්බා. ඒක ඇත්තටම හොඳ සන්තෝෂ වෙන්න කාරණයක් ගොඩක් විශේෂයෙන් ෆාම් ෆීල්ඩ් ස්කූල් වලදී. හැබැයි අපිට ටික දෙනයි තමයි පුළුවන් උනේ මේ මිනිස්සු වෙනස් කරගන්න මේ පොටෑසියම් ෆොස්ෆරස් මේ මත දාන්න. ඊළඟට එක සාම්පලයක් ටෙස්ට් කරන්න AI මහත්තුරුනෝලා කියන විදිහට 40 මිනිත්ස් යනවා. සාමාන්‍ය දවසට 20ක් 30ක් තමයි සාම්පල් කරන්නේ. එතකොට AI කෙනෙකුට අර තියෙන ඒක රේච් චෙක් කරනවා නම් සාමාන්‍ය දින 200ක්වත් යනවා. එතකොට ඊළඟට තමයි ස්ටේට් දැන් මේ සේරම කළා සමහරලාට ෆීල්ඩ් එකේ ස්ටේට් ෆර්ටිලයිසර් ගන්න නැහැ. එතකොට මිනිස්සු වෙනත් ෆර්ටිලයිසර් වලට යනවා. මේ ප්‍රශ්නේ තියෙනවා ගොඩක් තැන් වලදී කියනවා දැන් නයිට්‍රජන් සම්බන්ධයෙන් ඇත්තට මේකෙන් බලන්න බෑ. ඒ ප්‍රශ්නේ අපේ මේ ඔෆිසර්ස්ලා කියනවා. නයිට්‍රජන් 63%, ෆොස්ෆරස් 16% සහ පොටෑසියම් 19% විතර තමයි 2015 පාවිච්චි කරලා තියෙන්නේ. 2017 දී ඒක 42%යි 118යි 139 ආයේ 2018 සබ්සිඩිත් එක්ක නයිට්‍රජන් තමයි 63%ක් වැඩි වෙලා තියෙන්නේ. නයිට්‍රජන් අඩු කරන්නේ කොහොමද? ඒකට මොකද්ද කරන්නේ කියන එක ෆීල්ඩ් එකකින් නිරන්තරයෙන් අහනවා. ඊළඟට සමහර ඔෆිසර්ස්ලා කියනවා මේකේ ක්වොලිටේටිව් ෆිගර් එකක් නිසා හරියටම ගාණක් ගන්න බැරි එකක් ප්‍රශ්නයක් කියලා. ඊට පස්සේ මේ කෙමිකල් කිට් එක පොටෑසියම් ෆොස්ෆරස් සහ pH බලනකොට කෙමිකල්ස් 20 ගාණක් තියෙනවා මම හිතන්නේ. පොඩි ප්‍රමාණයක් තමයි පාවිච්චි වෙන්නේ. ඊටු කෙමිකල්ස් ටික පාවිච්චි වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් මේ ඇප්ලිකේෂන් නැත්නම් රෙකමෙන්ඩේෂන්ස් හරියන්නේ ඕගනික් ෆර්ටිලයිසර් හරියටම යූස් කරොත් කියලා තමයි ෆීල්ඩ් එකේ ඉන්න කණ්ඩායම අපිට කියන්නේ. ඒකට සමහර ෆාමර්ස්ලා ඕගනික් ෆර්ටිලයිසර් ඒ විදිහට යූස් කරන්නේ නැති නිසා ඒගොල්ලෝ ලික්විඩ් ඕ වෙනත් මයික්‍රෝ නියුට්‍රියන්ට්ස් සහ තියෙන බෝර වලට යනවා කියලා. ඊළඟට ගොඩාක් ෆාමර්ස්ලා මේ සෙලර්ස්ලා සහ කම්පැනි එක්ස්ටෙන්ෂන් ඔෆිසර්ස්ලා මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඒ වගේම ඕල්ටර්නේටිව් සජෙෂන්ස් විදියට කරපු ඒවත් තියෙනවා. එකක් තමයි develop the recommendation for land use type as an interim step. මෙතන අතරමැද ස්ටෙප් එකකට යන්න ඕනේ. land use type වලට recommendations ටික ඉස්සෙල්ලා develop කරලා web based decision making app එකක් හදලා මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් කියලා සමහර අය කිව්වා. ඒ වගේම සමහර අය කිව්වා AI office එකේ කාඩ් එක වැඩි කරලා හැම ෆාම් කෙනෙක් ගාවම යන්න පුළුවන් කියලා. සමහර අය කිව්වා farmer societies සහ කෘෂිකාර්ම පරිශ්‍රම නිෂ්පාදන සහකාරක පාවිච්චි කරලා පුළුවන් කියලා ඒ ගම්මාන මට්ටමට මේ ඉන්ස්ට්‍රුමන්ට් දීලා උත්සාහ කරන්න. ඒ වගේම ඒ වගේදිත් අර කොස්ට් එක බෙයා කරන්නේ කවුද කියලා. ඊළඟට හෝඩි RRI බතලගොඩ මේ වගේ ස්ථානවල ඉනෝවේටිව් මෙතඩ්ස් යූස් කරලා තියෙනවා SSF ඇප්ලිකේෂන් වල විශේෂයෙන් පැඩි වල. ඒ අත්දැකීම අද යූස් කරන්න පුළුවන්ද කියලා කතා කරනවා. ඊට පස්සේ ප්‍රයිවට් සෙක්ටර් ඇත්තටම ගොඩක් මේකේ ප්‍රධාන රෝල් එකක් ගන්නවා විශේෂයෙන් ෆර්ටිලයිසර් කම්පැනි. අපි ඒ කම්පැනි වලින් සමහර යෝජනා වුණා land use based fertilizer මික්ස් එකක් ඩෙවලොප් කරලා දුන්නොත් ලේසි කියලා. ඒ වගේම සමහර තව යෝජනා කළා innovative approach developed by private sector. විශේෂයෙන්ම කාගිස් අද ඉන්නවා. කාගිස් එහෙම ඉතාමත් innovative approaches develop කරා gap වලට organic products වලට be safe biodynamic
fertigation through drip irrigation system මේ වගේ innovative approaches උත්සාහ කරා. ඒ සම්බන්ධයෙන් අපිට ඊළඟට ආපු එක තමයි අර තව ප්‍රශ්නයක් විදිහට ආවා. මේක ඇත්තම ප්‍රශ්නයක්. මේ high technology සහ hybrid crop සඳහා recommendations හරියටම නැහැ කියලා. එතකොට ඒක ප්‍රශ්නයක් විදිහට විශේෂයෙන්ම drip irrigation plastic mulch කරනකොට හරියටම මේ recommendation නැහැ. එතකොට විවිධ අසීරුතාවලට මුහුණ දෙන්න වුණා කියලා. නමුත් fertilizer ප්‍රමාණය ඉතාම 75ක් 60ක් අතර අඩු වුණා කියලා මේ සම්බන්ධයෙන් මම හිතන්නේ අපිට කාග්නිසක ඉදිරිපත් කරයි. ඊළඟට ගොඩක් අය කතා කරා pH එක හරීම vulnerable මිනිස්සුන්ට පාවිච්චි කරන්න බලන්න pH meters ටිකකුත් අඩම ගානේ farmersලට for farmer societies වලට subsidized price එකක් හරි දෙනවා නම් වඩා හොඳයි කියලා. ඊට පස්සේ APRS පුළුවන් තරම් supporting officers විදිහට පාවිච්චි කරමු කියලා. එතකොට environment ministry එක soil test kit 500ක් ගන්න plan කරලා තියෙනවා. ඒකෙන් 100ක් අපි ලබා දෙනවා අපේ ගාව තියෙන ප්‍රතිපාදන මත බදනම්. එතකොට අපි එතන මිලියන 4.4ක් වෙන් කරා. ඊට පස්සේ soil test lab 20ක් මම හිතන්නේ දාන්න විදිහට DO එකේ Department of Agriculture තියෙනවා. ඒ වගේම private සහ university labs තියෙනවා. ඒ වගේම අපි NRMC එකත් එක්ක ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා land irrigation assessment එකක් කරන්න. LADA system එක ඇත්තේ මිලියන 3ක. එතකොට මෙන්න මේ කියන කාරණා සේරම use කරලා අපිට final objective විදිහට project එකේ අපිට පුළුවන් නම් develop කරන්න strategy එකක් site specific fertilizer application කොහොමද approach එක develop කරන්නේ මේ 100 soil test kits වගේම land irrigation assessment LADA approach එකට කළා අපිට පුළුවන් ද ඉස්සලා central highland වලට promote කරන්න site specific fertilizer application සහ ඒ approach එක අපිට පුළුවන් වෙයිද entire country එකටම ගැලපෙන විදිහේ approach එකක් බවට පත් කරගන්න. මම හිතන්නේ වෙනම අමාත්‍යංශයකුත් අපිට පිටලා දිනවා මේ පොහොර සහ මේ ක්‍රිමිනාලික සම්බන්ධ ඒකෙන් පේනවා ඒකේ තියෙන වැදගත්කම. ඉතින් අපි දන්නවා අපි බිලියන්ස් ගාණක් මේ පොහොර වලට වියදම් කරනවා. මම දැනගත් විදිහට පොහොර සඳහා රජයේ විදේශ විනිමය බිලියන 5ක් වගේ ප්‍රමාණයක් දක්වා මම හිතන්නේ පිටට ඇදියනවා. ඒක එක පැත්තකින්. අනිත් එක අපිට මම හිතන්නේ මෙට්‍රික් ටන් ලක්ෂ 7කට වැඩි පොහොර එනවා අවුරුදු පතා. එතකොට ඒකෙන් අපේ එක පැත්තකින් පස සම්බන්ධ ගැටලුවත් අපි දකිනවා. සේෆ්ටි එක, ඒ කියන්නේ එන්වයරන්මන්ටල් සේෆ්ටි එක, ඒ වගේම ඊළඟට අපේ ෆුඩ් සේෆ්ටි එක ගත්තොත් එහෙම දැන් අපි දන්නවා පොහොර වැඩියෙන් දැම්මොත් අපි ඔය ගැප් වලට එහෙම අපිට යන්න දෙයක් නැහැ. මොකද අපි ඉදිරියට යා යුත්තේ good agriculture practices තමයි. අපි හැම ගොවියෙකුම මම හිතන්නේ හැකි කාලෙක මේ ගැප් වලට ගියොත් තමයි අපිට අපේ රටේ ආහාර ෆුඩ් සේෆ්ටි එකයි ඒ වගේම එක්ස්පෝර්ට් මාකට් එකයි තියාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ site specific fertilizer recommendation කියන එක මම හිතන්නේ සෑහෙන කාලයක් තිස්සේ අපි මේ සාකච්ඡා කරාට මේක ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් අපි අමාත්‍යාංශයේ වශයෙන් මම හිතන්නේ මේ සීසන් එකේ ඉදිරි එන සීසන් එකේ මේක කෙසේ හෝ මේක පටන් ගන්න අපි අදිෂ්ඨාන කරගෙන තියෙනවා. මොකද අපි දන්නවා ගොඩාක් දැනට අපේ tools develop කරලා තියෙනවා agriculture department එකේ. උදාහරණයක් විදිහට ගොත් පැඩි තියෙනවා ග්‍රාම නිලධාරි කොටස් මට්ටමේ fertilizer application recommendation එකක් තියෙනවා. ඒ වගේම මම හිතන්නේ බතල ගොඩින් apps හදලා තියෙනවා. ඊට අමතරව මේ soil kit කියන එක මම හිතන්නේ හොඳ විකල්පයක් විදිහට අපි දකිනවා. ඉතින් ඒ නිසා කියන සන්තෝෂයි මම හිතන්නේ FAO ආයතනයේ මගින් අපිට මේ kits 100ක් ලබා දෙන්න මම හිතන්නේ ඒකට දැනට අපිට ඒගොල්ලෝ recommend කරලා තියෙනවා. ඉතින් ඒකෙන් අපිට මේ වැඩසටහන ආරම්භ කරගෙන යන්න පුළුවන්. මොකද අපි දන්නවා අපි දැන් ආයුත්තේ IPNS ඒ කියන්නේ ඉන්ටිග්‍රේෂන් සිස්ටම් එකට යා යුතුමයි අපේ පසත් ආරක්ෂා කරගෙන ඒ වගේම අපේ ෆුඩ් සිකියුරිටි එක ගැනත් අපි එතන හිතන්න ඕනේ. ෆුඩ් සිකියුරිටි එක තියාගෙන ඒ ක්‍රමයට යා යුතුයි. ඒ නිසා මම හිතනවා මේ වැඩසටහන තාම ප්‍රයෝජනවත් එකක් කියලා. මොකද මෙතෙන්දී මේ අපිට දකින්න පුළුවන් හොඳ එක්ස්පර්ට් ගෲප් එකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වැඩසටහනෙන් මේ ලබා ගන්න දැනුම උපයෝග කරගෙන අපි කොහොමද ඉදිරියට යා යුත්තේ කියලා මම හිතන්නේ අපිට තීරණය කරන්න පුළුවන්. ඒ සම්බන්ධව මම හිතන්නේ හොඳ රිපෝට් එකක් හැදෙයි. ඒ සම්බන්ධව අපි මේ රිපෝට් එක ලබා ගැනීමටත් අපි කුෂ්කර්ම අමාත්‍යාංශ වශයෙන් බලාපොරොත්තු වෙනවා. අපිට පැහැදිලි කරන්න අධ්‍යක්ෂතුමනි අපි ලබා දුන්නු
soil kits මේ අපි කතා කරන උපකරණ කට්ටලේ අපි කොහොමද ශේෂ්ත්‍රයේදී පාවිච්චි කරේ කියන එක සහ ඔබතුමාලා ලබා දුන්නු ශේෂ්ත්‍රයේ ලබා දුන්න මේ උපකරණ කට්ටලේ කොහොමද පාවිච්චි කරේ කියලා. අපි මෙම ව්‍යාපෘති මගින් ලබා දීලා තියෙනවා අපිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ soil kit දෙකක්. ඊට අමතරව අපිට හම්බ වුණා අපේ පළාත් සභාවෙන් ලැබුණ ප්‍රතිපාදන මත soil kit 22ක්. ඒ 22ක් විදලා දීලා තියෙන්නේ නුවරඑළියයි මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක තුනට. එතකොට මේ නුවරඑළිය දිස්ත්‍රික්කයට විශේෂයෙන් මෙම ව්‍යාපෘතික අපි දුන්න soil kit දෙක නුවරඑළිය සහ ලින්දුල කියන කුෂිකර්ණ ප්‍රදේශ කොටස් දෙකට තමයි දීලා තියෙන්නේ. ඒකේ ග්‍රාම නිලධාරි වසන් 32ක මේක පාවිච්චි කරලා තියෙනවා. සාම්පල් 106ක් චෙක් කරලා තියෙනවා. ඉතින් ඒ චෙක් කරපු සාම්පල් 106න් මේ ගොවි මහත්තුරු 97 දෙනෙක් හරියට මේ දීලා තියෙන රෙකමෙන්ඩේෂන් ඒ කියන්නේ මේකෙන් ටෙස්ට් කරලා දුන්නේ එක බලලා ඒ විදිහට තමයි පොහොර පාවිච්චි කරලා තියෙන්නේ. නුවරඑළිය මම හිතුවා කවුරුත් දන්නා මේ ෆොස්ෆරස් වැඩි කියන එක. ඒක පිළිගත් මතයක් මේ ඩිකින මේකිනුත් අපිට පැහැදිලි වෙනවා අපි සාම්පල් 106ක් චෙක් කරපෙකින් 59කම ෆොස්ෆරස් හයි ෆොස්ෆරස් තමයි කියන ෆොස්ෆරස් වැඩි කියලා තියෙනවා. අඩුවෙන් තියෙන 10ක් කියලා එතකොට නියුට්‍රල් නැත් නෝමල් එකෙත් නෝමල් 37ක් තියෙනවා. ඒ නිසා ෆොස්ෆරස් වැඩි බව හොඳට පේනවා. ඒතකම pH high pH 32යි නියුට්‍රල් 66යි low pH 8ක් කියලා තමයි අපිට සාම්පල් පැහැදිලි වෙන්නේ. ඊට අමතරව මම මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඔය මෙම ව්‍යාපෘතින් තුන දෙකට අමතරව අපි පළාත් සභාවෙන් දීලා තියෙන 8ක් ඒ යටනුත් අපි සාම්පල් 415ක් චෙක් කරලා තියෙනවා. ඒකේ 360 දෙනෙක් ඒ රෙකමෙන්ඩේෂන් එක අනුව තමයි පොහොර පාවිච්චි කරන්නේ. ඉතින් මේක හොඳ වැඩක්. හැබැයි මම හිතන්නේ අපි එකපාරට සියලුම ගොවි මහත්තුරුන්ට මේක දීලා කරනවාද කියලා මම හිතන්නේ චුට්ටක් හිතලා බලන්න. මොකද තාම අපි මේක පටන් ගන්න අවුරුද්දක් විතර වෙන්නේ පොඩි කාලයක්. ඒ හින්දා මේ දුන්නේ ටික තව ටිකක් වැඩි කරාට කමක් නැහැ. ඒකල්ලා මේ තව පොඩ්ඩක් මේක ස්ටඩි කරලා කරොත් හොඳයි කියලා මට හිතෙන්නේ. මොකද මේ නැත්තම් එකක් තමයි මේක ලොකු වියදමක් කරනවා මේ එක කිට් එකකට. ඊළඟට මේක මේ කෙමිකල්ස් ආය ආපහු පාවිච්චි කරන්න ඕනේ. ගොඩක් වෙලට කෙමිකල්ස් ගන්න ගියාම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි අර ගත්තේවා කෙමිකල්ස් ඉවරනා මේ සමාගමෙන් ගන්න එකත් ගැටලුවක් තිබ්බා. ඒ වගේ දේවල් තියෙනවා. ඒ නිසා මේ මොකද මේකට අමතරව දැන් කුෂිකන් දෙපාර්තමේන්තුනුත් පළාත් සභා මට්ටමින් අපිට soil lab දීලා තියෙනවා. ඒ අනුව දැන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ lab එකක් තියෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ අපේ නාලන්ද ගොවිපුණු මධ්‍යස්ථාන ලැබ් එකක් තියෙනවා. ඒතකොට ඒකත් අපි කරගෙන යනවා. ඒ මම හිතන්නේ ඒකත් මොකද ඒකේ මිට වඩා ගොඩක් ටෙස්ට් කරන්න පුළුවන්. මේක නම් මේ පෝටබල් එකක් හින්දා මේකේ මෙන්න පොටෑසියම් ෆොස්ෆරස් ඊට pH විතර අර අනිත් එකකින් වඩා කරන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ මේ දෙකම සමගාමීව ගියොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේක හොඳයි හදිස්සි අපිට ක්ෂේත්‍රයටම ගිහිල්ලා AI මහත්තයා මේක අරගෙන ගියා. බයිසිකල් එක හරි අරගෙන ගිහලා කොහේ හරි තැනකට ගිහලා බලන්න පුළුවන්. ඒ නිසා ඒ පැත්තෙන් මේක හොඳයි. නැති එකට මේක ඉතාමත් හොඳයි. මම හිතන්නේ අපි තුට්ටක් මේක තව ටිකක් මේක අධ්‍යයනය කරලා මේක ස්කේල් අප් කරත් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. හැබැයි මට කිට් එකෙන් 97ම කරන්න කෙමිකල්ස් දුන්නේ නෑ. මම වෙනත් එකකින් ටිකක් ඉල්ලගෙන තමයි කරේ. 100ක් කරන්න පුළුවන් කිව්වට 100ක් කරන්න හැකියාවක් නෑ. අවශ්‍යතාවයේ තියෙන ගොවි මහත්තයම හඳුනාගෙන ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයට පරික්ෂා කරපු ඉඳන් මේගොල්ලෝ මේ පාවිච්චි කරලා තියෙනවා. ඇත්තටම අපි දීපු නිර්දේශ යොදාගෙනත් තියෙනවා. මේක කරනවා නම් ඇත්තටම තාක්ෂණික නිලධාරීන් හරහා පස් පරීක්ෂා කරන කාර්ය වෙන්න ඕන කියලා මමත් කියන්නේ. මේක ගොවියෙක් විදිහට මම පළවෙනි වතාවට තමයි මේ පස් පරීක්ෂා කළා නිර්දේශිත විදියට ගොවිතැනක් කරේ. ඉතින් ඒකෙදි මම දැක්ක දේ තමයි අපි අලුහුණු දාන්නේ අපේ හිතේ සැකයට, අපි බෙහෙත් ගහන්නේ අපේ හිතේ සැකයට, පොහොර ප්‍රමාණය අපේ ඇස් වල තියෙන මට්ටමට බලලා තමයි අපි ඒ වපසරයට මෙච්චරයි කියලා හිතලා තමයි මෙතෙක් කල් කරගෙන ගියේ. නමුත් මගේ අත්දැකීම් එක්ක මම අවුරුදු 20ක් විතර ගොවිතැනේ නියැලෙනවා. මෙතනදී පස් පරීක්ෂා කළා ඒ අපිට දීපු නිර්දේශات එක්ක ඒ ගොවිතැන කරා කියලා අපිට පාඩුවක් වුණේ නැහැ. අපිට ඇත්තටම ලාභයක් වෙලා තියෙනවා. මොකද වෙනදාට මම අලුහුණු 4ක් හදනකොට ඇත්තටම මට අලුහුණු දාන්න වෙනවා. නමුත් මගේ ඉඩමේ පස් පරීක්ෂා කළා මට ඒ අයිනෝනා කිව්වේ මේ ඉඩමට අලුහුණු අවශ්‍ය නැහැ කියලා. ඇත්තටම වෙනදා කරපු ක්‍රම වේදිත කරා නම් මම අලුහුණු අනිවාර්යයෙන්ම දාලා තමයි මම මේ ඉඩමේ හදන්නේ. ඉතින් එතනින් පටන් ගත්ත ලාභේ ඊළඟට අමිශ්‍ර පොහොර තමයි මම පාවිච්චි කරේ. එතනින් මම හිතනවා මම වෙනදට වියදම් කරන මුදලින් ඒ අලුහුණු 4 නිෂ්පාදනය කරන්න අදපු දවසේ ඉඳන් ගලවනකම්
ඒ මුදල ගත්තොත් මම 130ක් 40ක් මුදලක් මම හිතන්නේ මේ පාර මට ඉතුරුලා තිනවා. එතනදී අපිට AI නෝනා සම්බන්ධ කරගන්න පුළුවන් වෙච්ච හින්දා අපිට අමිශ්‍ර පොහොර ටික ඒ ඊළඟට අපි පස් පරීක්ෂා කරන දේ අපිට පොදුවේ කරලා දුන්නා. අපි කොහෙන්වත් ගමෙන් කොහෙටවත් ගියේ නැහැ. AI නෝනා ඒ අවශ්‍ය සාම්පල් ටික 15 මේ අරන් ගිහින් අපිට කරලා දුන්නා. නමුත් අපි පුජ්‍යලිකව විතරක් කරනකොට අපිට මේක කරගන්න අමාරුයි. අපි අතරම පස් පරීක්ෂා කරගන්න තරක් නැහැ. ඊළඟට අපිට පොහොර ටික ගන්න කියලා කිව්වට අමිශ්‍ර ගන්න කියලා කිව්වට වෙළඳපොලේ ඇත්තරම නැහැ. නමුත් ඇත්තරම මෙන්න මේ වගේ පොහොර ප්‍රමාණයක් යන්නේ කියලා මේ ඉදමට නිර්දේශයක් දීලා අපිට දෙනවා නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා හරි යෝජන සේවායක හරහා හරි එහෙම නැත්නම් පෞද්ගලික කඩවල හරි අමිශ්‍ර පොහොර එහෙම ගන්න අවස්ථාව වෙළඳපොළ තමයි අපිට තියෙන මූලික ගැටලුවක තියෙන්නේ. මොකද අපිට පස් පරීක්ෂා කරන්න ගිහලා අපිට දවසක් දෙකක් තුනක් සත්‍යාදු වෙන්න වුණොත් අපිට ඒ කාලය ඇත්තටම ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ ගන්න ලාභයෙන් අපිට ඒ කාලය දෙක සසනාවන අපි කරගෙන යන්න බෑ. අපිට ওই පහසුකම් ටික හැදෙනවා මම හිතනවා ගොවිතැන මීට වැඩි අපිට සාර්ථකව කරගෙන යන්න පුළුවන් කියලා. බලවලට අපි මට අමිශ්‍ර පොහොර වශයෙන් භාවිතා කරන්න බැරුණා. ඒක ගොඩක්ම හේතුව තමයි අමිශ්‍ර පොහොර යූරියා MOP TSP වර්ග තුන කවලම් කළා මාත්‍ය අපිට දිනකට වැඩි තියාගන්න බෑ. ඒක හේතුව දැන් අපි පොහොර යොදන වෙලාවට තෙතමනේ පොහොර දාපු ගමන් තෙතමනේ තියෙනවා. එක්ක තෙතමනේ තියෙන වෙලාවක පොහොර දානවා. ඒ නිසා අපිට අර මේ බෞද්ධ වගා මේ ඉඩම් කොටස් කීපයක් එක්ක කරනකොට අර මේ පොහොර කාලම් කරගැනීමේ කාලම් කරලා දින කීපයක් තියාගන්න බැරි ගැටලුව දින. ඒකට හොඳම මේ විසඳුමක් හැටියට අපිට වෙළඳ පොලේ ගිය ගමන් පොහොර වශයෙන් ගන්න තියුණා නම් හොඳයි කියන එක තමයි තියෙන මේ මගේ අදහස. සයිට් බේස්ඩ් ෆර්ටිලයිසර් ඇප්ලිකේෂන් අපි පටන් ගත්තේ මම හිතන්නේ ඩිපාර්ට්මන්ට් එකේ උදව්වෙන් ඊට අවුරුදු කීපෙක ඉස්සෙල්ලා අවුරුද්දේ අපි තව අඩියක් ඉස්සරහට ගියා කරන්න. අත් වශයෙන්ම අපි එතනින් ගියා ටෝටල් මොඩර්නයිසේෂන් එකට අපේ ෆාමර්ස්ත් එක්ක. ඉතින් ඒකෙදි අපි බලාපොරොත්තු වෙන්නේ මේක වගේම අර මේ ඩිස්කෂන් කතා කරා වගේ ෆාමර්ස්ලගේ cost of production අඩු කරලා ඒගොල්ලන්ගේ profitability වැඩි කරලා ඒ වගේමයි fertilizer වැඩිපුර chemical වැඩිපුර use කරන එකෙන් එතන impacts අඩු කරලා එයාගේ profitability එක වැඩි කරන්න. ඉතින් මේ දේ කරන්න අපි ගත්ත උපක්‍රමයක් තියෙනවා. නැත්නම් අපි ගිහිල්ලා මුලින්ම ගොවි මහතුන්ට කිව්වේ නෑ මේ දේ අඩු කරන්න මේ දේ වෙනද කරන්න කියලා. අපේ අයට මූලිකවම දුන්නේ කිව්වේ එයාගේ ආදායම වැඩි කරගන්න ක්‍රමයක් අපි හදනවා කියලා. අපි ඒත් වශයෙන් මේකේ ඩිපාර්ට්මන්ට් ඇග්‍රිකල්චර් FO එක අපිට සම්බන්ධ වුණා මේක අවශ්‍ය ප්‍රතිපාදන වලදී. ඉතින් අපි මේකෙදී අපි ගොවි මහතුන්ට කිව්වේ අපි ඕගලන්ට උදව් කරන්නම් ඕගලන්ගේ cost of production 20% වලින් අඩු කරලා yield එක 20% වලින් වැඩි කරන්න කියලා. ඒතර ඒකෙදී ඒ කට්ටිය කැමති වුණා. හැබැයි මේකට මූලික වීතමාර්ගයක් සමාගමෙන් කොටසක් එක දැරුවා මූලික අවස්ථාවේදී. ඒත් වශයෙන් මෙතෙන්දී අපි කරේ කීපයක් මේක කර ඒත් වශයෙන්ම ගොවිතැනේ තියෙන ප්‍රායෝගික ප්‍රශ්න ගොඩකට අපි විසඳුම් දුන්නා. එකක් තමයි අපේ cost of production එක වැඩි, අපේ labor usage එක හරි වැඩි. ඒ වගේ chemical usage එක වැඩි. මේ තියෙන්නේ අපේ project එකේ objective එක cost farmerගේ income එක වැඩි කරන්න. මේකෙදී අපි කීපයක් කරුණු මේව කරා. ඒක තමයි මේ farmerගේ chemical usage එක අඩු කරන එක, labor usage එක අඩු කරන එක, ඒ වගේම mitigate the impact of volatile weather condition. අපිට ඒක නවත්තන්න බෑ weather changes. නමුත් ඒකට මුහුණ දෙන්න විදිය. ඉතින් ඒකට අපි ඒ වගේම අපි තව එකක් මේ කල්පනා කරා. අපි දැන් post harvest loss එක ගැන කතා කරනවා 40% ගැන. ඒත් වශයෙන් ඊට එහා ගිය loss එකක් තියෙන අපේ farmers වලට pre harvest loss එකක්. ඒත් වශයෙන්ම crop එක ගන්න ඉස්සෙල්ලා harvest කරන්න ඉස්සෙල්ලා planting ඉඳලා එතනට යනකම් ලොකු loss එකක් ඇති වෙනවා. ඉතින් ඒ loss එකෙන් වක්ව සතුන්ගෙන් pest ලගෙන් ඒ වගේම වඳුරෝ ඒ වගේම පොඩි මීයෝ ඉච්චාව ඒ වගේ සතුන්ගෙන් ලොකු හානියක් සිදු වෙනවා. මේ සියලු දේටම ප්‍රතිකර්මයක් හැටියට අපි මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ. ඉතින් මේකෙදී මට ඊගව ස්ලයිඩ් යන්න පුළුවන් නම් ගනිමත්.
ඇත්ත වශයෙන්ම මේකෙදි බලාපොරොත්තුනේ මේකෙන් ඇත්ත වශයෙන්ම මේ ඇක්ටිවිටීස් නේ බලාපොරොත්තුනේ enhance availability of safe food in the country. එතකොට මේක අනිත් චලන gap certification එක. එතකොට මේ අපි කරගත්ත පියවර කීපයක් තිබුණා. අපි labor cost අඩු කරන හුඟක් වෙලාවට අපි tractor එකක් පාවිච්චි කරලා land preparation වල සාමාන්‍ය අක්කරයකට 10 15ක් කරන මිනිස්සු මේ land prepare කරන්න family labor වලින් මේක කරගන්න බෑ. ඒකින්ද අපි මේ furrowing machine එකක් introduce කරා. පුළුවන් හැමතැනම අප් කන්ට්‍රි කරන්න බැරි වුණා. ලෝ කන්ට්‍රි අපි ඒක සිද්ධ කරා. ඒ වගේමයි මේක රිජ් ඇන්ඩ් ෆරෝ සිස්ටම් එකට අපි ෆාමර්ස්ලා පුරු කරලා මේක ඩ්‍රිප් ලයින් එකක් දාලා මල්ච් එකක් දාලා අපි ඊට පස්සේ මේකට vertical මේ ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් එකක් ඉන්ට්‍රොඩියුස් කරා. ඉතින් මේකත් එක්ක ෆර්ටිලයිසර් අර ටෙස්ට් බේ හැම ලෑන්ඩ් එකම සොයිල් ටෙස්ට් කරලා ඒ රෙකමෙන්ඩඩ් ඩෝස් එක ඒකනොත් අඩු කොටසක් තමයි දෙන්න ඕනේ. මොකද ෆර්ටිගේෂන් වලින් ඊටාම සුළු ඩෝස් එකක් දෙන්න වෙන්නේ. ඒකත් every other day මේ වගාවට දුන්න හින්දා මේක හොඳ growth එකක් ආවා. ඒ වගේමයි අපි මේ crop එක වටේට 2.5 meter net එකක් introduce කරා. ඇත්ත වශයෙන්ම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අර grooming එන එකට වඩා එන එක තමයි මූලිකව. ඇත්ත වශයෙන්ම ඊට වඩා දෙයක් එහා දෙයක් සිද්ධ වුණා. මේක ඇත්ත වශයෙන්ම අර හුඟක් අර ප්‍රී හාවස් එක ඇති කරන සත්තුන්ගෙන් හානිය. මොකද සත්තු මේකෙන් ඌරෝ පවා එන එක මේකෙන් අඩු වුණා. මේක ලොකු බ්ලොක් ඩිස්ටර්බන්ස් එකක් ඉඳ ස්පාමර්ස් වල නෙත් එක මේක එළිය ක්‍රොප් එළියෙන් වෙනස් වෙච්ච හින්දා සාමාන්‍ය අපි සාමාන්‍ය බෙහෙත් ගැහුවාම වගාවට පිටට අපි බෙහෙත් ගහන්නේ නැහැ නේ. ඒ පෙස්ට් අර ඔක්කොම එතනට ගිහලා ආයේ මේ පැත්තට එනවා. ඒකෙන් මේක නැවතුණා. ඒ වගේම මේ මල්ච් එකෙන් ලොකු ප්‍රයෝජනයක් වගේක් ආවා. එකක් තමයි වීඩ් growth එක. වීඩ් ආවම වීඩින් කොස්ට් එක වගේම අපි දාන ෆර්ටිලයිසර් ක්‍රොප් එක රිටාර්ඩ් වෙනවා මේ වීඩ්ස් හින්දා. ඒක අඩු වෙලා ක්‍රොප් එක හොඳට හැදුණා. ඒ වගේමයි මේක ලේබර් කොස්ට් සෑහෙන අඩු වුණා. එතකොට මේ සිස්ටම් එකෙන් පස්සේ මේ ෆාමර්ස් ලුඟක් කරලාට තමන්ගේ ෆැමිලි ලේබර් වලින් තමයි මේ වැඩේ කරේ. අත වශයෙන් මෙතන අපි මම කියන්න සතුටුයි ෆර්ටිලයිසර් යූසේජ් එක 80%කින් අඩු වුණා. වෙනදා බෑග් 100ක් දාන්න කොයි දැන් බෑග් 20යි දාන්නේ. ඒ වගේමයි ලේබර් 50%ක් විතර අඩු වුණා. මේ net වශයෙන් මේකේ yield එක වැඩි වුණා සෑහෙන්න. මොකද මේකේ ෆර්ටිලයිසර් නොකඩවා එනවා. every other day දවසක් කර දවසක් මේ ෆර්ටිලයිසර් ඩෝස් එක මයිනර් ඩෝස් එකක් දුන්නේ. ඉතින් ඒත් වශයෙන් මේගොල්ලන්ගේ මේ පෙන්නන වගාවේ මම හිතන්නේ ටොන් අක්කර භාගයකින් ටොන් 15ක් නැත්නම් 18ක් මේ වගාවෙන් ගත්තා මේ ගොවි මහත්තයා. ඉතින් මේක ඇත්ත වශයෙන්ම මේකෙදි ඇත්ත වශයෙන්ම අර good agricultural practices කියනවා නිකම්ම මේකෙන් ආවා. ඒ නිසා අපිට මේකේ gap certification එක ගන්න පුළුවන් වුණා. ඉතින් ඒකින්ද මේ ක්‍රමෙන් අපි අර මූලික අපි ෆාමට බලාපොරොත්තු වෙන්නේ 20% cost of production අඩු කරලා 20% වලින් yield වැඩි කරන්න 40% impact එකක් positive impact එකක් ලබා දෙන්න. ඇත්ත වශයෙන්ම අපේ farmers ලින් ඊට එහාට ගියා. ඉතින් මේකෙදි ඇත්තටම සාර්ථකව අපි ඊට පස්සේ අපිට පුළුවන් වුණා මේ farmersලා අපි දැන් 160ක් කරලා තියෙනවා ප්‍රදේශ 8ක. ඉතින් එතෙන්දී ඒ farmersලාගෙන් වැඩි ප්‍රමාණයකට gap certification ගන්න පුළුවන් වුණා. හැබැයි ඒ වගේමයි මම මේ වෙලාවට පොඩ්ඩක් කියන්න ඕන අපිට මේක ඉදිරියට ගෙනියන්න පුළුවන්. හුඟක් ගෝවියෝ කැමති මේක කරන්න. නමුත් ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි මේකට යන මූලික වියදම ටිකක් වැඩි. ඒ වගේමයි තව ලොකු ගැටලුවක් තියෙනවා. කෙමිකල් මේක අපි මේකේ මූලික අරමුණක කෙමිකල් යූසේජ් එක අඩු කරන්න. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. බෙසිලි මේ ගැප් සර්ටිෆිකේෂන් වලත් ඒක බලපානවා. අපේ තියෙන කෙමිකල්ස් ලංකාවේ හුඟක් ගොවියෝ භාවිත කරන කෙමිකල්ස් වල ප්‍රී හාවස් ඉන්ටර්වල් එක ඔය බෝතලේ කියලා තියෙන ගානට කරන්න බෑ මේක. ඊට කලින් මේකේ ඉෆෙක්ට් එක නැති වෙනවා. ඉතින් ඒකින්ද ෆාමර්ස්ලා දන්නේ නැති හින්දා පුළුවන් තරම් මේක ඇප්ලයි කරන්න වැඩිපුර. ඉතින් ඒකින්ද අපිට ඒක මම හුඟක් කතා කරලා හුඟක් කඩේක් නමුත් ඒක එකපාරට වෙනස් කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. අත වශයෙන් ඒක තමයි ලංකාවේ මම හිතන තියෙන ලොකුම ගැටලුව. මේ අපේ කෙමිකල්ස් වල ඒ ප්‍රීහාවුස් ඉන්ටර්වල් එක අපේ මේ ටෙම්පරේචර් කන්ඩිෂන්ස් වල මම හිතන්නේ ඒ කෙමිකල් එක එෆෙක්ටිව් නෑ එච්චර. එක්කෝ අපිට ෆාමර්ස්ලාට තියෙන්න ඕනේ මොකද ගැප් සර්ටිෆිකේෂන් යනවා නම් අර ප්‍රීහාවුස් ඉන්ටර්වල් එක කියලා තමයි හාවස් කරන්න ඕනේ. මේ ෆාමර්ස්ලාට එක කල් ඉන්න බෑ අර කෙමිකල් එෆෙක්ට් නැති හින්දා. එහෙම නැත්නම් ලෝ කෝස්ට් ප්‍රීහාවුස් ඉන්ටර්වල් එකක් තියෙන කෙමිකල්ස් එක ලැබෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ කෙමිකල් එක අපිට ප්‍රැක්ටිකල් විදියට ඒ ප්‍රීහාවුස් ඉන්ටර්වල් නියම කරන්න ඕනේ. මම හිතන්නේ ඒ දේ කරොත් හුඟක් වෙලාවට
මේ අපිට මේ ප්‍රැක්ටිස් වලට ඩෙවලොප් කරලා මොකද ෆාමට බෙනිෆිට් එකක් එන්නේ නැත්නම් මේ අපි මේ මහන්සියෙන් තියෙන බෙනිෆිට් එක එන්නේ නැහැ. ඒ වගේම තව එකක් ආව අපිට ප්‍රායෝගිකව මම හිතන්නේ ඒකට වැලක්විය නොවැළක්විය කරන වෙන්න පුළුවන්. අපේ ෆාමර්ස්ලා අපි ෆර්ටිලයිසර් ප්‍රමාණය අඩු කරත් ඒ අඩු ටිකවත් වෙලාවට ගන්න තිබුණේ නැහැ. පොයි ප්‍රශ්න හින්දා වෙන්න ඕන එකක්. හැබැයි ඒකත් දිගටම බලපෑවොත් ගොවි මහතුන්ට ඒ අවශ්‍ය අනිත් එක විශේෂයෙන් මේ ඩ්‍රිප් ඉරිගේෂන් අපි පාවිච්චි කරේ ඩිරෙක්ට් ෆර්ටිලයිසර් මම නෝමල් ෆර්ටිලයිසර් පාවිච්චි කරේ වෝටර් සොලියබල් හින්දා අපිට MOP පාවිච්චි කරන්න බෑ අර කලර්ස් දාලා තියෙන හින්දා white MOP අවශ්‍යයි මේකට MOP වෙනුවට. ඉතින් නමුත් අපිට white MOP බොහොම පොඩි ප්‍රමාණයක් තමයි මාකට්ස් වල තියෙන්නේ ඉම්පෝටර්ස්ලා ගේන්නේ පොඩි ප්‍රමාණයක්. මම හිතනවා මේ ඩිපාර්ට්මන්ට් එකේ මේක සලකා බැලුවොත් හොඳයි. white MOP availability එක ඇති කරලා ඒකයි ගොවි මහතුන්ට අවශ්‍ය වෙලාවට ඒ අවශ්‍ය පොහොර ටික ලැබෙන්න සලස්වනවා නම් මේ ක්‍රමය යටතේ මම හිතන්නේ මහ විශාල විදිහට ෆර්ටිලයිසර් සබ්සිඩි ගැන කතා කරා. ඒත් සබ්සිඩි ඕනේ නැහැ. මොකද 80%ක් අපේ මේ කරපු ගොවි මහතුනේ කතා කරොත් ඒගොල්ලෝ ෆර්ටිලයිසර් සබ්සිඩි දෙන්නේ මොකද ඒකට පොහොර අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය වෙලාවට මේ පොහොර ටික දෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඒකින්ද මම හිතන්නේ මේ අපිට මෙතෙන්දී ඒ ප්‍රශ්න වලට සොලියුෂන් දෙන්න පුළුවන් ෆාමට මම හිතනවා අපිට අපේ මේ ෆර්ටිලයිසර් යූසේජ් එක අඩු කරලා අත් වශයෙන්ම දැන් මේ ෆර්ටිලයිසර් මේ එකයි මේකෙන් අපි මල්ච් එක පාවිච්චි කරපු ඉන්න වොකලයි සොයිල් ඉරෝෂන් අඩු වෙනවා. ඒ වගේමයි එකපාරක් මේ පාත්ති හැදුවට පස්සේ ක්‍රොප්ස් තුනක් කරන්න පුළුවන්. ආයි ලෑන්ඩ් ප්‍රෙපෙයාර් කරන්න ඕනේ නැහැ. ඒකට ෆාමේ කොස්ට් එක තවත් අඩු වෙනවා. අනිත් එක මේ ෆාමර්ස්ලාට පුළුවන් වෙනවා ඔෆ් සීසන් කල්ටිවේෂන් වලට යන්න. මොකද කන්නයක් ඉවර වෙලා තව කන්නයක් පටන් ගන්න කොයි මහතුන වහින්න ඕනේ බෙවහන්න ඒ වගේ හුඟක් අවිහිරකම් තියෙනවා. මේකෙදි එහෙම නෙමෙයි එක වගාව ඉවර වෙනකොට මේක ඉවර වෙන කලින් අනිත් වගාව හිටවන්න පුළුවන් ක්ෂේත්‍රයේ මේ බෙඩ් එකේම. ඒකින්ද සාමාන්‍යයෙන් ෆාමර්ස්ලාට පුළුවන් වෙලා තියෙනවා අර ග්ලට් එක අවොයිඩ් කරන්න ඔෆ් සීසන් කල්ටිවේෂන් වලට යන්න. ඒ තුලින් ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා වැඩි අස්වැන්නට වඩා මිලක් ගන්න. අස්වැන්න ගන්නවා වගේම වැඩි මිලක් ගන්න. ඉතින් ඒකෙන් තව පැත්තක් වෙනවා ඔෆ් සීසන් එකේ වැඩිපුර සප්ලයි එකක් හැදුනොත් ඇත්ත වශයෙන්ම අවසානයේ මේ පාරිභෝගිකයන්ට මේක වාසිදායක තත්ත්වයක් එයි. මොකද අර අසාමාන්‍ය විදියට මිල වැඩිවීමක් වෙන්නේ නැහැ. අවාරේ වැඩිපුර සප්ලයි එකක් මාකට් එකට ආවොත් අර මිරිස් 18 යනවා වගේ වෙන්නේ මේ වගේ ක්‍රමයක් ඩෙවලොප් කරන්න පුළුවන් නම් මම ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා මේක අපි හුඟක් උදව් කරා ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එක. මම හිතන්නේ මම ආයිත් ස්වරන් කරනවා මේක ආරම්භ වුණේ ડોક્ટર ප්‍රියන්ත ගෙන් තමයි පටන් ගත්තේ මේ සයිඩ් බේස් ෆර්ටිලයිසර් යූස් කරන්න. ඉතින් තමයි මේ ගමන පටන් ගත්තේ අපි. ඊට පස්සේ අපේ ගැප් ඔෆිසර්ස්ලාගෙන් ගැප් ඩිපාර්ට්මන්ට් එකෙන් සෑහෙන සහයෝගයක් ලැබුණේ. අපි FOකෙන් අපේ මේ ප්‍රොජෙක්ට් එකේදී මේ ෆාමගේ ඉන්පුට් කොස්ට් එක අඩු කරන්න යම්සි කොටසක් එයාගෙන් ලැබුණා. අපේ කම්පැනි වේදන් කරා අපිට ඉදිරියට බලාපොරොත්තු වෙන වැඩි දියුණු කරන්න මම හිතන්නේ අපිට අර ප්‍රශ්න දෙක මේ අපිට ඩිපාර්ට්මන්ට් එකෙන් නැත්නම් ඇග්‍රිකල්චර් මිනිස්ට්‍රියෙන් අපිට ප්‍රොඩක්ට් සෝල්ව් කරලා දෙන්න පුළුවන් ෆාමර්ස්ලාට අර නියම ප්‍රී හාවස් වින්ඩෝ එක අඩු. එහෙම නැත්නම් ඒ බෝතලේ කියලා තියෙන විදිහට ප්‍රී මොකද ගැප් ඔෆිසර්ස්ලාට ගැප් සර්ටිෆිකේෂන් දෙන්න බෑ. අර තියෙන ඉන්ස්ට්‍රක්ෂන් එක පිටින් මේගොල්ලෝ මේ කෙමිකල්ස් ඇප්ලයි කරොත් හැබැයි බෝතලේ දීනුර ඇප්ලයි කරලා පොරොත්තු දෙන්නේ නැහැ. ඒක මම හිතන්නේ විශේෂයෙන් අවධානයක් ගන්න ඕනේ අපේ අත්වසම ගැප් සර්ටිෆිකේෂන් යන්න නම්. ඒ වගේම තවත් එකක් මේ වෙලාවේ කියන්න ඕනේ අපි මේ ගොවි මහත්තුරු මේ මාසෙල කරාට කස්ටමර් අවයර්නස් එක පබ්ලික් අවයර්නස් එක හරි අඩුයි ගැප් සර්ටිෆිකේෂන් ගැන. මම හිතන්නේ ජාතික වැදගත්කමක් තියෙනින්න මම හිතන්නේ විශේෂයෙන්ම අපිත් එකතු වෙනවා නම් රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ අමාත්‍යාංශය පබ්ලිසිටි ප්‍රෝග්‍රෑම්ස් වලට මේ ෆාම කස්ටමර් දැනුවත් කරන්න මේ good agricultural practice and gap certified vegetables වල value එක මම හිතන්නේ තව හුඟක් ඉස්සරහට යන්න පුළුවන්. අපිට හුඟක් කරලා තියෙන exports වල යන්න බැරි හේතු වෙලා තියෙන අපේ chemical residue level එකේ ප්‍රශ්නේ. ඉතින් ඒකෙන් අපිට මිදිලා යන්න පුළුවන්. වගකීම් යුතු සමාගමක් විදිහට අපිත් මේකේ 1999 ඉඳන් මේ දක්වා ඇත්තටම මගේ එක ඔබ්ජෙක්ටිව් එකක් තමයි සයිට් ස්පෙસિෆික් නිෂ්පාදන ගොවියන්ට හඳුන්වා දීලා ගොවියන්ගේ අසරණ වැඩි කරන්න. ඉතින් අපි ඇත්තටම එකෙන් කියන්න මට තියෙන්නේ 1999 ඉඳන් අපි මේ තියෙන concept එකේ අපි පැහැදිලිවම ඉන්නවා. මම පටන් ගන්න මෙතන කතා කරන නිසා PH එකෙන් අපේ ශාස්ත්‍ර නිලධාරීන්ට hand use pH meters 50ක් මේ විදිහට අපි ලබා දීලා තිනවා. මම හිතන්නේ මේ අවුරුද්දේ අප්‍රේල් ඉඳන් මේ වෙනකන් මේ කොවිඩ් මේ සංසිද්ධියත් එක්කම අපි සන්තෝෂය කියන්නේ 8-10කට එහා පාමස්ලාගේ අපි ශාස්ත්‍රවල pH ටෙස්ට් කරලා දීලා ඒ මගින් කොහොමද ෆර්ටිලයිසර් එෆිෂියන්සි වැඩි කරන්නේ කියලා. විශේෂයෙන් මොකද
අපි දැකපු දෙයක් තමයි pH range එක පොඩ්ඩක් වෙනස් වුණොත් එහෙම crop එකට ලෙඩ එනවා, තියෙන පොහොර ටික උරා ගන්න. ඔය වගේ ලොකු ප්‍රශ්න ගොඩාක් දැක්කා. ඒ නිසා අපි එතනින්දම පටන් තියෙන්නේ අතරම අපේ ශේෂ්ඨාධාරී මාර්ගයෙන් අපි pH ටෙස්ට් කරලා ඉවරලා අපි ඒක නොමිලේ සේවයක් විදිහට ගොවි මහත්තුන්ට කරලා අපි අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටින ගොඩාක් ගොවීන්ට අපි ඇත්තම මේ ඒ සේවය අපි සිදු කරනවා. එතකොට අපි සයිට් ස්පෙસિෆික් අනිත් ෆර්ටිලයිසර් ගැන කියනකොට ඇත්තම අපි මෙතන කතා කරේ මම හිතන්නේ phosphorus potassium ගැන විතරයි. නමුත් ඇත්තම අපි එතනින් එහාට ගිහිල්ලා ගොඩාක් කරනවා. අපි සම්පූර්ණ total analysis එකක් තමයි ගොඩාක් පනස්ලයි කරන්නේ. විශේෂයෙන්ම අපි දැනටත් විශාල වතු ආශ්‍රිතව ඒක දැනටම සිදු කරමින් පවතින එක ප්‍රධාන හේතුවක් තියෙනවා. මේක එක ටෙස්ට් එකක් කරන්න රුපියල් 4000 4500ක් විතර අපිට වැය වෙනවා. එතකොට අපි ඒක ඇත්තටම නොමිලේ කරලා දෙන එක. නොමිලේ කරලා දුන්නා මේ කරන්ට් සබ්සිඩි ස්කීම් එකට ඉස්සරලා. මොකද දැන් කරන්ට් සබ්සිඩි ස්කීම් එකත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි සයිට් ස්පෙસિෆික් බ්ලෙන්ඩර් එකක් අපි හදලා දීපුවාම ඒක අපිට නිෂ්පාදනය කරන්න බෑ. විශේෂයෙන්ම පොහොර ලේකම් කාර්යාලයේ අනුමැතියට යොදන්න ඕන. අදාළ රිසර්ච් ස්ටේෂන් එකේ අනුමැතියට යොදන්න ඕන. එතකොට අපිට ලොකු ප්‍රොසෙස් එකක් එනවා. ඉතින් ගොවි මහත්තයා නැත්තම් ප්ලාන්ට් කැමති නෑ මේ පොඩි ඒ ગેප් එක බලාගෙන ඉන්න. ඒතර එතන ලොකු ગેප් එකක් තියෙනවා. එතකොට දැන් වෙන සංසිද්ධිය තමයි අපි දැනට කරත් ඒක තියෙන මේක අපි දැන් අදාළ නිර්දේශ දැන් අපි උදාහරණයක් කියමුකෝ බ්ලෙන්ඩර් කියලා APM කියලා තියෙනවා කියලා. විශේෂයෙන්ම මම උදාහරණයක් විදිහට ලේසියට පොල් ලගාව ගන්නම්. එතකොට අපි දෙන්නේ ඔයාගේ ශේෂ්ත්‍රයේ තියෙන මේ විදිහට තමයි NPK මැග්නීසියම් වෙනස් වෙන්නේ. එතකොට ඔයා දාන්න ඕන APM ප්‍රමාණය එක්ක අඩු කරන්න වැඩි කරන්න එහෙම නැත්නම් මේ විදිහට දාන්න කියලා රෙකමෙන්ඩේෂන් එකක් දෙනවා මිසක් අපේ හදන නිර්දේශය විශේෂයෙන්ම ඇක්චුවල් බ්ලෙන්ඩ් එක දී ගන්න බැරි වෙලා තියෙනවා. ඒතර ලොකු ගැප් එකක් තියෙනවා විශේෂයෙන්ම සයිට් ස්පෙસિෆික් සහ ඒක ආපහු ෆීල්ඩ් එකට ප්‍රායෝගිකව රෙකමන්ඩ් කරන්න යද්දි. ඒ නිසා දැනට කරත් අපි ඔන්න ওই ක්‍රමයට තමයි අත්‍තරම ගොඩාක් දෙනකොට අත්‍තරම යන්නේ. දැනටත් අපි විශේෂ දෙයක් තමයි සමහර වෙලාවට අපි විශේෂයෙන්ම ලංකාවේ අපි MOP වලට තමයි සබ්සිඩියක් ගෙනල්ලා දීලා අපි පොටෑසියම් සෝස් එකක් විදිහට පාවිච්චි කරන්නේ. එතකොට ඇත්තටම තියෙන ප්‍රශ්නේ දැන් විශේෂයෙන්ම පොටේටෝ වගේ ක්‍රොප් එකක් ගත්තාම අපේ තියෙන රිසර්ච් වලින් අපි දැක්කුවා තමයි MOP වලට වඩා SOP වලට හොඳට ආන්සර් කරනවා කියලා. එතකොට විශේෂයෙන්ම සයිට් ස්පෙસિෆික් බ්ලෙන්ඩ්ස් යනවා නම් අපි ඒ පැත්තට බර වෙන්න ඕන විශේෂයෙන් ඒ අදාළ ක්‍රොප්ස් වලට. එතකොට එතන පොඩි ගැප් එකක් තියෙනවා SOP වගේ මම හිතන්නේ වර්ල්ඩ් මාකට් එකේ මිල වැඩි ඒ නිසා අපිට එලව් කරන කෝටා එක අඩුයි විශේෂයෙන් මේවා එකක් ගෙනල්ලා යම් කිසි ප්‍රමාණයක් ඉන්කෝපරේට් කරන්න. මම හිතන්නේ ඉස්සෙල්ලා කාගිල්ගේ මහත්මයාත් ඊවා විශේෂයෙන්ම සුදු MOP ගැන දැන් උතනත් තියෙන ප්‍රශ්නේ එහෙමයි සුදු MOP කියන්නේ පර්ටිගේෂන් MOP කියන එක අනිවාර්යයෙන්ම දාන්න වෙනවා පර්ටිගේෂන් කරන ඒවට. එතකොට අපි මේ රතු MOP එක දාන්න බෑ පර්ටිගේෂන් MOP විදිහට. මොකද මේ වගේ හිර වෙනවා ඩ්‍රිපර්ස් වල. එතකොට අරවා එකක් ලෝක වෙළඳපොළ මිල ගණන් වැඩි. එතකොට ඒ වගේ ඒවට සබ්සිඩි අඩුයි. එතකොට කවුරුත් සාමාන්‍ය ලංකාවට වැඩි ගණන් දීලා මොකද මේ පාලන මිලට ඒක දෙන්න අමාරු ප්‍රශ්නයක් තියෙනවා. එතන තමයි අනිත් ગેප් එක දැකලා තියෙන්නේ. large scale farmsලා මම හිතන ගොඩාක් නැඹුරුවක් තියෙනවා. තමගේ ප්ලාන්ටේෂන් එකේ soil ටික චෙක් කරලා කොළ ටික චෙක් කරලා fertilizer recommendation එකක් ගන්න. අපි කරනවා ඒක දැන් විශේෂයෙන්ම ලොකු vegetables farmersලා potato ඒ හැමෝටම අපි recommendations එක දෙනවා. මොකද එයාලා කැමති එයාලා cost එක දරා ගන්න එක මොකද 4000ක් 4500ක ලොකු ගාණක් මේ තියෙන current subsidy scheme එකට අපිට ලොකු ප්‍රමාණයක් දරා ගන්න බෑ. ඉතින් අපි යම් කිසි ප්‍රමාණයක් half විතර දරලා අපි ඒක කරලා දෙනවා මේක. ඉතින් ඕකත් එක්ක විශේෂයෙන්ම අපි බලලා තියෙන ඉස්සරහට nitrogen pollution එක අඩු කරන්න. ඒ වගේම විශේෂම නෝරේලිය බදුල්ල ප්‍රදේශයේ පතන phosphorus development එක අඩු කරන්නේ කොහොමද කියන concept එක දැනට එනවා. මම හිතන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක අපි දැන් මම විශාල trials ප්‍රමාණයක් කරගෙන යනවා යුනිවර්සිටි එකත් කරගෙන යනවා. විශේෂයෙන්ම මම හිතන්නේ ඒ වගේ ඇත්තම සාර්ථක රිසර්ච් දැන් එමින් පාවිච්චි කරනවා. මම හිතන්නේ මේ සීසන් එක අවසානයේදී මම හිතන්නේ fertilizer testing committee හරහා අපිට ඒ වගේ මම හිතන්නේ ගොඩාක් විදේශ ගන්න පුළුවන්. අපි හැම වෙලේම මේ විශේෂයෙන්ම nitrogen නා urea ඔය concept එක තමයි ඉන්නේ. නමුත් urea ඇත්තටම අපි දන්නවා අපි
දැම්මොත් එහෙම ඇත්තටම කිලෝ 100ක් දැම්මොත් ඇත්තටම බෑග් එකක් දැම්මොත් ඕකෙන් කොච්චරද ඇත්තටම ගහ උරා ගන්න කියලා. මොකද අපි කෘෂිකර්ම ශාස්ත්‍රයෙන් ඔක්කොම මෙතන විද්වත්තු එක දන්නවා. විශේෂයෙන්ම ෆොස්ෆරස් කිලෝ 50ක් දැම්මොත් කිලෝ 100ක් දැම්මොත් ඇත්තටම කිලෝ 10ක් තමයි ගහකට උරා ගන්න. අනිත් ටික ඔක්කොම මේ මිනරල්ස් වලට ඇත්තටම මේ වුණාම ගන්න බෑ. ඉතින් ওই ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ ලෝකේ තියෙන අලුත්ම තාක්ෂණය මම හිතන්නේ දැන් හඳුන්වා දෙන්න ඇත්තටම අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා දැනට ඇත්තටම අපි කරන ඒවා අපිට මම හිතන්නේ මේ සීසන් එක අවසානයේ දකින්න පුළුවන් එකක් තමයි මම හිතන්නේ ඒසම ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ෆර්ටිලයිසර් හඳුන්වනවා. මේ කියන්නේ කවුරුත් කතා කරන ජෙනරේෂන් 4th ජෙනරේෂන් ෆර්ටිලයිසර් වලට ඇත්තටම මම හිතන්නේ මේ අපි ආයුතුව තිබුණා මෙතන හැම වෙලේම අපිට අරගෙන නෙමෙයි ඒකෙන් අපිට ඇත්තටම භාගයකින් මේක අපි යූරියා කිලෝ 100ක් දානවා නම් නැත්නම් අනිත් ඔක්කොම බ්ලෙන්ඩ් එක 100ක් දානවා නම් කිලෝ 50කින් විතර මේක මම හිතන්නේ කොස්ට් එක අඩු කරන්න ඕන. මම හිතන්නේ විශේෂයෙන්ම පොලිසි මේකර්ස්ලා අපි මෙතන ඉන්නවා. මම යෝජනා කරන්නේ ඇත්තටම මේ පැත්තට ඉස්සරහට මිනිස්ට්‍රි එකෙන් අවධානය යොමු කරන්න. මොකද ඒ වගේ පැත්තට ඒ වගේ ප්‍රොඩක්ට් එකට සබ්සිඩි එකක් දුන්නොත් එහෙම අපේ සම්ප්‍රදායික යූරියා MOP TSP වලට දෙනවට වඩා ඒ පැත්තට දුන්නොත් එහෙම මම හිතන්නේ අපේ කෘෂිකර්මාන්තයේ ලොකු දියුණුවක් කර හැකි එන්වයරන්මන්ටල් පොලියුෂන් එක අඩු කරලා මම හිතන්නේ ගොවියන්ගේ පොහොර භාවිතයත් අඩු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම මේ මම හිතන්නේ අපි අර වර්ක්ෂොප් එකක් අපි වදල්ලේ තියදිත් කතා වුණා ගොවි මහතුනේ යවුවා මේ එක එක කැට පොහොර වර්ග තියෙනවා ආහාර මේ කියලා මම හිතන්නේ ගොවියොත් දැනුවත් නැහැ ඒක හරියට. ඊට පස්සේ අපි නිලධාරීන් දැනුවත් නැහැ හරියට. මම හිතන්නේ මතන එක්කෝ එකට මම සජෙස්ට් කරනවා ඇත්තටම ඒ වගේ වර්ක්ෂොප් එකක් ප්ලෑන් කරන්න. එතකොට ඇත්තටම මේ 4th ජෙනරේෂන් ෆර්ටිලයිසර් රියල් 4th ජෙනරේෂන් ෆර්ටිලයිසර් කියන්නේ මොකක්ද කියන කන්සෙප්ට් එක ඇත්තටම සීළු දිනාටම මම හිතන්නේ මේක අපේ පොලිසි මේකර්ස්ලාට උනත් අපිට ඇත්තටම මේ ගමුවත් කරන්න පුළුවන්. ඇත්තටම දැන් අපි සයිට් ස්පෙસિෆික් ෆර්ටිලයිසර් අපි දැන් මේක බේස් කරගෙන ඇත්තටම සිදු කරමින් පවතිනවා. මම හිතන්නේ ඉදිරියේදී අපිට මම හිතන්නේ අපි කරන ට්‍රයල්ස් එක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක අපි සම්බන්ධ වෙලා දැනට කරන ට්‍රයල්ස් එක හොඳ ප්‍රතිඵල වෙයි. අපිට සන්තෝෂයි කියන්නේ විශේෂයෙන්ම එක්ස්පෝර්ට් ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එකේ බීටල් රිසර්ච් ඉන්ස්ටිටියුට් එකේ අපි කරපු ට්‍රයල්ස් එකෙන් ඇත්තටම විශේෂයෙන්ම මේ 4th ජෙනරේෂන් ෆර්ටිලයිසර් එක හොඳයි කියන එක ඔප්පු වෙලා කට්ටිය අපිට රෙකමෙන්ඩේෂන් එකක් ගිය සතිය ලබා දුන්නා. මම හිතන්නේ උදාහරණයක් විදිහට බලන්න බුලත් කොටුවකට හරි මිනිස්සුගේ පොටේටෝ කොටුවකට හරි ගිහින් බලන්න ෆර්ටිලයිසර් එවපොරේෂන් යන සූඳ තමයි එන්නේ මේ කරලා. ඇයි වැඩිපුර අපි දාන පොහොර අපතේ යනවා. එතකොට ඒ තැන් වලට ගියාම මේක දකින්න මතියි. ඇත්තට ඒක තව අඩු කරන්න තමයි අපි බලාපොරොත්තුව. ඒ නිසා ඒකත් අපි හිතේ තියන සයිට් ස්පෙસિෆික් කියන ෆර්ටිලයිසර් ඉස්සරහට හැදීම තමයි අපේ මූලික පරමාර්ථය. හැබැයි එකම දේ අර තියෙන ගැප් ටික විසඳා ගන්න පුළුවන් නම් මම හිතන්නේ මේක සාර්ථකව අරගෙන පුළුවන්. මම කිව්වේ අපේ ප්‍රයිවට් සෙක්ටර් පැත්තෙන් අපි දකින්න දේ තමයි මේක ඇත්තටම අපි දකින මේක අනිවාර්යෙන් ඕන දෙයක්. ඒ නිසා තමයි මේකේ ඉන්නේ. දැන් අපි ඩොක්ටර් ප්‍රියන්තත් එක්ක මම දැන් අවුරුදු 4කට කලින් ඇත්තටම ওই සයිට් ස්පෙસિෆික් එකේ වැදගත්කම දැකලා මුලින්ම ටෙස්ටිං වලට ගිහලා ටෙස්ට් 1690 රෙජිස්ට්‍රි එක කරා. රෙජිස්ට්‍රි එක කරලා ටේබල් එකට ගමින් ෆර්ටිලයිසර් බ්ලෙන්ඩ් හැදුවා. ෆර්ටිලයිසර් කම්පැනියක් විදියට බ්ලෙන්ඩ් හදලා ගමට අනුව ෆර්ටිලයිසර් දැන් ගොවියෙකුට ඕන නම් නීපිලිමාන පට්ටි පොළ අඹේ වෙල වෙනම ෆර්ටිලයිසර් රේෂියෝස් හදලා බෑග් එක ගොවියා කොට කියන කන්සෙප්ට් එකක් ගොවීන් අතරට ඇත්තටම සයිට් ස්පෙસિෆික් ෆර්ටිලයිසර් කතාවේ යවුවා. ඉතින් ඇත්තටම ඒක හොඳට කරගෙන ගියා. අවුරුදු 3ක් දීර්ඝ කාලන විදියට ගියා. ගොවින් අදටත් ඒ බ්ලෙන්ඩ් එක සහ අද වෙනකොටත් අද තත්ත්වය ගත්තොත් දිගටම ඉල්ලනවා ගොවියාගේ පැත්තෙන්. මොකද අපි ඇත්තටම පටන් ගන්නකොට හිතුවේ ඊල්ඩ් එක සමානගයක් ගයි කොස්ට් එක ඔය කතා කරා වගේ 180ක් අඩු වෙයි කියලා. නමුත් ඊල්ඩ් එක අපේ අන්ෆෝචුනේට්ලි දැක්කන් පස්සේ ඊල්ඩ් එක ගොඩක් වැඩි වුණා. ඊල්ඩ් එක ගොඩක් වැඩි වුණා කොස්ට් එක අඩු වෙනවත් එක්කම. එතකොට දැන් කොස්ට් එක අඩු වෙලා ඊල්ඩ් එක වැඩි වෙනකොට ගොවීන්ගේ පැත්තෙන් අතම අපි ගිහිල්ලා සයිට් ස්පෙસિෆික් හොඳයි කියලා ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ නැහැ. මහත්තයා ගොවියා කොට වගාවට අනුව ඒ කියන්නේ මම කිව්වේ පසට අනුව ඔයාගේ ක්‍රොප් එකට අනුව මෙන්න පොහොර එක තියෙනවා. එතකොට ගමින් ගමටම පොහොර එක අපි ඩිස්ට්‍රිබියුට් කරා. පැකට් එකේ රේෂියෝ එක ගැහුවා. ගමේ නම ගැහුවා. මෙන්න ඊට පස්සේ ෆාමර් කෙනෙකුට වෙලින්ම ෆෝන් එකේ ඇප් එකක් හරහා අපි ඩිසයින් කරා. වෙනම ඇප් එක හරහා ඩිසයින් කරා. මෙන්න ඔයාගේ ගමේ ටෙස්ට් කරපු ගාන. මෙන්න මේ බේස් එක අනුව තමයි අපි ෆර්ටිලයිසර් ඇත්තටම 180ක් බුක්ලට් ගහලා ඩොක්ටර් ප්‍රියන්තත් දන්නවා සම්පූර්ණ සහයෝගය දුන්නා.
බුක්ලට්ස් හදලා වෙනම 180ක් පෙර අඩු වෙන විදිහට මිශ්‍රණ හද ඇත්තටම වගාවට දුන්නා. එතකොට ඒකෙන් ගොවියා රිසල්ස් කතා කරා. ඇත්තටම මේක මාකට් එකේ ටොන් 100කට වඩා මාසෙකට ටොන් 100කට වඩා ප්‍රමාණයක්, ඒ කියන්නේ ටොන් සාමාන්‍යයෙන් 800ක් දාන තැනකට ටොන් 100ක් තියෙන ලොකු මාජින් එකක් හැදීගෙන ආවා. අන්තරම මේක අපි හැමදාම කතා කරේ කොහොමද මිනිස්සු වෙනස් කරන්න කියලා තමයි ඩොක්ටර් ප්‍රියන්තයිමයි මම හිතන්නේ සතියේ දවස් 3ක් විතර මේකෙම සෑහෙන මහන්සි වෙවි අපි මිනිස්සු චේන්ජ් කරන්න වීදි නාට්‍ය ගමින් ගමට ලොකු වැඩසටහන් රාශියක් කළා මිනිස්සු කන්වින්ස් කරමු තත්ත්වනවා. දැන් අන්ෆෝචුනේට්ලි දැන් ඒක අවුරුදු දෙකකට ඉඳන් නවත්තලා. මේ සබ්සිඩි ස්කීම් එක තමයි මේකේ ප්‍රශ්නේ. එතකොට සබ්සිඩි ස්කීම් එක ආපු හින්දා මොකද කම්පැනිස් වලට මාජින් නෑ, රූල්ස් දුන්නා. අපිට සොයිල් ටෙස්ටිං වෙන එකේ මාජින් එකක් තියාගන්න බෑ. ඒක හින්දා තමයි මේක නැවතුනේ. එතකොට මම ඒක ඉල්ලීමක් කළා පොර ලේකම් කාර්යාලයට වෙනම දුන්නා. මේ කට්ටිය හැමෝම ඇහුවට පස්සේ කියන්නේ අර ෂෝක් වැඩක්, මේක බොහොම හොඳ වැඩක්. නමුත් හැමෝම කියන හොඳ වැඩක්. නමුත් මේකට දෙන ඒගොල්ලන්ගේ පැත්තෙන් එන රජයේ පැත්තෙන් එන ඇක්ෂන් එක මදි. තරම් ෆේල් වෙන කතාව තමයි ගවර්න්මන්ට් රෙගියුලේෂන් එක. ප්‍රොඩක්ට් එක හොඳයි. දැන් කම්පැනි වලත් මේකට මොටිවේට් කරන්න කැමතියි. අපේ බ්‍රෑන්ඩ් එකක් නමක් තියාගෙන යන්න ඕන හින්දා. එතකොට මම යෝජනා කරන්නේ මේක කරන් යනවා නම් බොහොම හොඳ දෙයක්. අපි එතකොට ඒකේ ගොඩක් දුරට ගියා ක්‍රොප් වයිස්. දැන් මාකට් එකේ ගත්තොත් ඔය සයිට් ස්පෙસિෆික් කියන කතාව තව චුට්ටක් ඉස්සරහට ගිහිලා ක්‍රොප් වයිස් එන්න ඕන. මික්ස්චර්ස් විදිහට තමයි බ්ලෙන්ඩර්ස් දෙන්න ඕනේ. එහෙම වුණාම තමයි මික්ස්චර්ස් විදිහට බ්ලෙන්ඩර් දුන්නාම තමයි අතරම ගොවියා පහසුවෙන් පාවිච්චි කරලා. එතකොට ගමේ නම ගොවියා මෙන්න මට පට්ටි පොළ අල පළමු මුරේ පෝර, පට්ටි පොළ අල දෙවනි මුරේ පෝර වෙන වෙනම අන්න එහෙම ගම නම ඉල්ලන්න පුරුදු වෙලා දිනවා. එහෙම ක්‍රවුඩ් එකක් තාමත් ඒ ෆර්ටිලයිසර් එකේ ඉන්නවා. දැන් උනත් ගවර්න්මන්ට් එකෙන් හෙට අප්‍රූවල් එක දුන්නා නම් මං හිතන්නේ ෆර්ටිලයිසර් කම්පැනි. එතකොට අපි කරන් පස්සේ අපේ පසුපස ඉන්න අනිත් කම්පැනිස්ුත් ගියා නම් ඕම සරල කතාවක් තමයි තියන්නේ. ඇත්තටම මේක කන්වර්ට් කරන්න මේ පොඩි දේ නොකර මේ ඔය ටෙස්ට් කරාට වැඩක් නැහැ කියලා තමයි මම කියන්නේ. විස්තර කරන්න යන්නේ මගේ ඉල්ලීමක් කරා මේ අපි වී වගාවේ පොහොර නිර්දේශය හදලා මේ Google Map එකෙන් බලන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඉතින් ඒක ගැන ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන්ද කියලා ඉල්ලීමක් කරා. ඒකට මම පොඩි විස්තරයක් කියන්න යන්නේ. අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල දිස්ත්‍රික්කවල තමයි මේක කරේ. ග්‍රිඩ් වලට වෙන් කරලා අපි සොයිල් සැම්පල් එකතු කරා. ඊට පස්සේ මේ තියෙන්නේ දිස්ත්‍රික්ක 3 පැඩි ඒරියා ටික. මේකේ සොයිල් සැම්පල් එකතු කරලා මේ ග්‍රිඩ් බේස් කරගෙන ඒ සොයිල් සැම්පල් ඇනලයිස් කරා. සොයිල් P වලට එක්ස්චේන්ජබල් K, සිංක්, සොයිල් pH, ඉලෙක්ට්‍රිකල් කන්ඩක්ටිවිටි, ඕගනික් මැටර් වලට. ඊට පස්සේ මේකේ ලෙජන්ඩ් එකක් හැදුවා අපි මේ එක පැරාමීටර් එකට මේ පැඩි වලට ගැලපෙන විදිහට. ඒ කියන්නේ ඔප්ටිමම් ලෙවල් එක පදනම් කරගෙන ඊට පස්සේ ඒක කුරුණෑගල දිස්ත්‍රික්කයට මේ විදිහට සිතියම් ගත කරා. GIS පාවිච්චි කරලා මේ තියෙන්නේ available P වලට කුරුණෑගල. මේ තියෙන්නේ exchangeable potassium. මේ සිංක් soil sink වලට, soil pH වලට, soil electrical conductivity එකට මේක salinity එක පදනම් කරගන්න. ඊට පස්සේ organic matter වලට. ඊට පස්සේ මේ ටික එකතු කරලා මේක ඇත්තටම අපිට පුළුවන් Google Earth වල බලන්න. Google Earth Pro කියන app එකේ මේ ෆයිල් එක ඕපන් කරාම අපිට ඒ අදාළ ෆීල්ඩ් එකට ගිහිල්ලා එතන ක්ලික් කරාම අපිට එතන තියෙන phosphorus map එක නම් phosphorus ප්‍රමාණය බලා ගන්න පුළුවන්. potassium නම් potassium ප්‍රමාණය බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපි එතන දාලා තියෙනවා ඒ අදාළ ලෙවල් එක අනුව අපි කොච්චර පොහොර යොදන්න ඕනේද කියන එක. මං හිතන්නේ මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කාටවත් අපි සයිට් ස්පෙસિෆික් යන්න ඕන කියන එක පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. කවුරුත් කැමති මට හිතිච්ච විදිහට ගොවි මහත්තුරුත් කැමති, ගොවි මහත්තුරුත් ඒක තේරුම් අරගෙනත් තියෙනවා. ඒක තමයි ඊටාම වැදගත්ම දේ. මේක කොහොම හරි අපේ ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා ගොවීන් තුලින් මේක එකිනෙකාට මේ knowledge එක transfer වෙන්නේ නැති ප්‍රශ්නයක් ඇත්තටම තියෙනවා. මම දැක්කා මේ නිමල් මහත්තයා මුලින්ම කරපු ප්‍රසන්ටේෂන් එකේදී ඒක දාලා තිබ්බා ගොවීන්ගේ ඇටිටියුඩ් චේන්ජ් එකක් කරන්න ඕන අනිවාර්යයෙන්ම කියලා. ඒ දෙත් සිද්ධ වී යුතුව තියෙනවා.
ඇත්තම මේ සොයිල් ටෙස්ටිං කියන එක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පටන් ගන්න තියෙන්නේ 1990 ගණන් වල. ඉතින් එතන ඉඳලා මේක 2020 නේ අපි කොච්චර කාලයක් තිස්සේ කොච්චර දුරක් ඇවිල්ලා තියෙද නමුත් ඒ දුරත් එක්ක සාපේක්ෂව බලනකොට අපි ලබාගත්ත ප්‍රතිඵල ගත්තොත් මම හිතන්නේ බොහොම අඩු මට්ටමක අපි ඉන්නේ කියලානේ. ඒ අතරවාර කාලය තුල අපි අපේ පස් ඊටාම නරක විදියට මේ නරක කරගෙන තියෙනවා විශේෂයෙන්ම අපේ උඩරට කලාපයේ පස් ගත්තොත් ඉතින් මේ නිසා වහාම මේ සඳහා සුදුසු දෙයක් කරන්න ඕන. මගේ යෝජනාව තමයි මේක අපි පටන් ගනිමු කියලා soil test based වැඩේ මේ උඩරට කලාපයේ. අනිත් දේ තමයි මම දකින්නේ අපි එක එක ආයතන අපි එක එක approaches කරනවා. අපි එකිනෙකා අතර පොඩි නිකන් අනවශ්‍ය තරගයකුත් අපි මේකේ හදාගෙන තියෙන හින්දා අපිට ටෙක්නොලොජි එක ගෙනියෑමේ ගැටලුවකටත් අපි මතු වෙනවද කියලා මට හිතෙනවා. ඒක නැතුව අපි නිකන් එකවද්දව මේ වැඩේ කරගෙන යනවා නම් ඒක තමයි වෙන්න ඕනේ. දැන් soil testing ගැන කතා කරත් අපි එකිනෙකාගේ ටෙස්ටිනුත් ඇත්තටම වෙනස්. සමහර ලංකාවටම සුසු ගැලපෙන එක මොකක්ද කියන එක අපි හොයාගන්න ඕන. මම දැක්කා කුලසිරි මහත්තයා කතා කරා soil testing ගැන. නමුත් CIC එක කරන දේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කරන්නේ දෙවිදියක්. ඉතින් අන්න ඒ වගේ ගැටලුත් අපි මගහරවාගෙන යන්න ඕන. මොකද එහෙම උන්නේ නැත්නම් අන්තිමට ගොවි මහත්තුරුන් තමයි මේකේ ප්‍රශ්න වලට මතුවෙන්නේ. මේ මොකද්ද මේ කරන්නේ, මොකද්ද හරි එක, කවුද හරි දේ කරන්නේ, කවුද වැරදි දේ කරන්නේ කියලා දන්නේ නැති හින්දා. ඉතින් අන්න ඒ ප්‍රශ්නත් ගැටලුත් විසඳගෙන අපි ඉස්සරහට යන්න ඕන. මේ මම ඇත්තටම හිතලා තිබුණ නැහැ අර ඔයා ඉදිරිපත් කරපු මෙච්චර ගොවීන් ඉන්නවා මේ ටික කොහොමද කරගන්නේ, මේ AI මහත්තුරුන් එක්ක කරගන්නේ කොහොමද කියන එක ගැන. ඉතා හොඳ යෝජනාවක් ඇත්තටම කෘපනිස මහත්තුරු යොදා ගන්න පුළුවන්ද කියන එක ඇත්තටම කෘපනිස මහත්තුරු යොදා ගන්න පුළුවන් නම් ඉතාම හොඳයි. මොකද මේ මහත්තුරු තමයි ගොවීන් සමග කෙලින්ම ඍජුව සම්බන්ධ වෙලා ගොවීන් එක ගමේ ඉන්නේ. නමුත් අපි ඇත්තම මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මම හෝඩියකින් ඉඳදී අපි පුහුණු කරලා තියෙනවා කෘපනිස මහත්තුරුන් හිටන් මේ soil testing ගැන. මම හිතන්නේ රේණුකා මහත්මිය එහෙම දන්නවා ඒ විස්තර. ඉතින් නමුත් මේ වැඩ ඉදිරියට ගෙන යෑමේ ප්‍රශ්නයක් තියෙනවා මොකක් හරි හේතුවක් හින්දා. ඉතින් අන්නේ ප්‍රශ්නයන් විසඳාගෙන අපි ඉස්සරහට යන්න ඕන. ගොඩක් අදහසක් ගන්නවා මේ ඒ වගේ ડોක්ටර් දැන් මේකට යන huge cost එක. දැන් අපි ගත්තොත් එක AI කෙනෙකුට අපි හිටියොත් ෆාමර්ස්ලා අපි විලේජ් එකකට එක ගානේ දුන්නොත් ලොකු ගාණක් යනවා අපිට ටෙස්ට් කිට්ස් වලට. එතකොට ඒකෙදී හැබැයි නයිට්‍රජන් ෆර්ටිලයිසර් සම්බන්ධයෙන් අපිට දැන් වැඩිම කන්ට්‍රිබියුෂන් එක 60ක් විතර යනවා නයිට්‍රජන්. අපි නයිට්‍රජන් වල ඇත්තට මොකද කරන්නේ? එතකොට දැන් අපි මේ වගේ දෙයකට මොකද අපිට කරන්න පුළුවන්? මේ ටෙස්ට් කිට් ඒකයි කොහොමද කම්පෙයාර් කරන්නේ? මොකද අපි දැන් ලොකු වියදමක් කරාට අපිට නයිට්‍රජන් ෆර්ටිලයිසර් දැන් වියදම ගත්තත් නයිට්‍රජන් ෆර්ටිලයිසර් වලට තමයි මම බැලුවා කොස්ට් එක වැඩිම තියෙන්නේ. එතකොට දැන් අමාත්‍යාංශයේ බලාපොරොත්තුවක් තියෙනවා ලොකු විදිහට කොස්ට් එක අඩු කරන්න පුළුවන් කියලා. එතකොට අපිට මේක කොහොමද කරන්න පුළුවන් ડોක්ටර්? අපිට අවශ්‍ය කරන ෆොස්ෆරස් සහ පොටෑසියම් කියන දෙක සම්බන්ධයෙන් එන ප්‍රතිඵල soil test kit එක ගැන මම හිතන්නේ කිසිම මේ ගැටලුවක් තියාගන්න නෑ. test kit එක ගත්තපුවාම ඒකේ තියෙන එක අඩුපාඩුවක් මම හිතන highlight උත් කරා මේ මිස්ටර් ගුණසේන. ඒකේ P&K තමයි අපි දැනට use කරන්නේ. අනිකුත් ඒකේ තියෙන අනිකුත් chemicals අපි use කරන්නේ නෑ. ඒකේ හින්දා ලොකු වියදමක් යනවා කියන එක. මම හිතන්නේ ඒකේ පොඩි සත්‍යතාවයක් තියෙනවා. තියෙන සමහර අනිකුත් ඒවට අපි තාම පරිේශන මම දැනුවත් දන්න පරමට අනිත් ඒවා පරිේශන එච්චර මට්ටමකට ගිහිල්ලා නැහැ. ඒක නිසා අපිට දැනට අවශ්‍යතාවය තියෙන්නේ ඇත්තටම ෆොස්ෆරස් සහ පොටෑසියම් කියන දෙක සම්බන්ධයෙන් සයිට් ස්පෙસિෆික් කරගන්න කොහොමද මේ soil test kit එකේ ඒ කොම්පෝනන්ට් දෙක විතරක් පර්චස් කරන්න පුළුවන්ද ඒ කියන ඒවා ගැන හොයලා බලන්න ඕන. දැන් ඊළඟට ආපු එක තමයි නයිට්‍රජන්. ඇත්තටම නයිට්‍රජන් කියන එක මේ soil test kit එකකින්වත් අපි වෙන පරිේශනයක් කරද්දී පසේ තියෙන නයිට්‍රජන් වලින්වත් අපි හොයන්නේ නැහැ. ඉතින් ඒක කරන්න පුළුවන් එකක් තමයි මොකද නයිට්‍රජන් කියන එක පසේ 98ක් විතරම තියෙන කාබනික ද්‍රව්‍යවල ඒ කාබනික ද්‍රව්‍ය කාලයක් කන්නයත් එක්ක දිගට වියෝජනය වෙන නිසා අපිට එක වෙලාවකම අයින ෆොස්ෆරස් වලින් පොටෑසියම් වලින් විතර මේ නයිට්‍රජන් වලින් විතර ඔක ගැන අදහසක් ගන්න බෑ. ඉතින් මං හිතන දෙපාර්තමේන්තුව වීවගාවට නම් හඳුන්වලා දීලා තියෙනවා ඉතාමත්ම සාර්ථක තාක්ෂණයක් අර
මොනවද ලීෆ් කලර් chart කියන එක. අපිට උඩරට ප්‍රදේශවල තියෙන වගාවන් සඳහා ලීෆ් කලර් chart එක modify කරගන්න පුළුවනි නම් අපිට ඒක හරහා අපිට පුළුවන් හැකියාවක් තියෙයි නයිට්‍රජන් අවශ්‍ය ප්‍රමාණයට විතරක් දාන්න. සහ ඒක ප්‍රචලිත කරන්න. දැන් ලීෆ් කලර් chart එක මම හිතන්නේ දැන් ටිකක් සෑහෙන ගොවි මහත්තුරු පාවිච්චි කරාට ඒක තාම සම්පූර්ණ අපි හිතන තරම් ප්‍රචලිත නැහැ. නම හරි සරල තාක්ෂණයක් තියෙන්නේ. ගොවි මහත්තුරුන්ට ඒක පාවිච්චි කරන්න පුළුවන් එකක්. ඉතාමත්ම හොඳ තාක්ෂණයක්. ඉතින් ඒ වගේ ඒවා උඩරට ප්‍රියන්ත කලින් කතා කරා ප්‍රියන්ත කිව්වේ අපි පුළුවන් නම් මේ සයිට් ස්පෙસિෆික් එක උඩරට කලාපයෙන් පටන් ගමු කියන එකට. ඒකට නම් මම සෑහෙන එකඟයි. මොකද දැනට අපිට පෙනෙන්න තියෙන පරිසර හානියක් වෙන්න පුළුවන් ඉඩකඩක් තියෙන ලොකුම තැනක් තමයි උඩරට කලාපයේ තියෙන පොස්පරස් ආශ්‍රිත ප්‍රශ්නේ. සහ නයිට්‍රජන් ඕනට වඩා මොකද මම දැකලා තියෙනවා කාබනික පොහොර ද්‍රව්‍ය බොහෝ විශාල ප්‍රමාණයකුත් යොදනවා අනිත් රසායනික පොහොර යොදනවත් එක්කම නයිට්‍රජන්. ඒකට ඒවෙන් එන නයිට්‍රජන් ප්‍රමාණය වැඩි වීම නිසා සමහරවිට pest and disease attacks ඇවිල්ලා ඒවට ගොවි මහතුරු ගහන රසායනික ද්‍රව්‍ය පෙළෙන්නත් පුළුවන්. ඉතින් සමහරවිට මාව නිවැරදි කරන්න මොකද අර leaf color chart එක අනිත් භෝග වලට සඳහා තාම නිර්දේශ කළා නැත්නම් ඒක සඳහා පරිශීලන කිරීමේ අවශ්‍යතාවයක් සහ හඳුන්වා දීමේ අවශ්‍යතාවයක් තියෙනවා. දැනට තියෙනවා නම් ඒවා ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. නයිට්‍රජන් වලට මට හිතෙන්නේ soil test based recommendation එකකට වඩා plant based recommendation එකකට යන්න පුළුවන් නම් වඩා හොඳයි කියලා. ආයේ තව එකක් ඒක තමයි මේ ඒ සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ. තව එකක් තමයි මම හිතන්නේ මේ ඔය හැම වෙලාවෙම අපි soil test kit එකක් හරි මොකක් හරි කරලා භාවිතා කරන values ටික ඒක geo reference කරලා ඔය උපුල් මිස්ට වගේ කාට හරි දෙන්න පුළුවන් නම් උපුල් මිස්ගේ maps update කරලා ඒවා වඩා fine tune කරලා ඊට වඩා සාර්ථක නිර්දේශයක් site specific නිර්දේශයක් Google map හරහා ඉදිරිපත් කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒකින්ද ඉස්සරහට මොන කවුරු soil test කරා ඒකට geo reference sample එකක් ගන්න පුළුවන් නම් ඒක ඉදිරියේදී අපේ තාක්ෂණයට වැදගත් වෙයි කියලා හිතනවා ඔය කෘෂිකර්ම විද්‍යාව කරගෙන යන වැඩවලදී. අපි සිරිසර මත කාරණා දෙකක්. එකක් තමයි අපිට අර වගේ නයිට්‍රජන් ප්‍රශ්නයට මොකද කරන්න කියලා එක. දෙක තමයි පොටෑසියම් සහ පොස්පරස් බලන්න අපිට දැන් මම ගත්තොත් ෆාමර්ස්ලා ගත්තොත් උදාහරණ විදිහට බදුල්ලේ ඉන්න 193,000 ගාන අප්ලෑන්ඩ් ෆාමර්ස්ලා. එතකොට හෙක්ටයාර ගත්තොත් එහෙම මට මතකයි හෙක්ටයාර 1,15,000 තියෙනවා. එතකොට අපි මොනවා හරි යම්කිසි ඒරියා එකක් සිලෙක්ට් කරලා මොකක් හරි ග්‍රිඩ් එකක් සිලෙක්ට් කරලා අපි ඉනිෂියල් ස්ටෙප් එකේ ගන්නවද අරගෙන ඒරියා එකට එකක් දෙනවද එහෙම නැත්නම් තනි ෆාමර්ස්ට කරනවා නම් අපිට කරන්න පුළුවන් මෙතොඩොලොජි එක මොකද්ද? මොකද ඒකට එකක් තමයි මම දකින්නේ සල්ලි විශාල ප්‍රමාණයක් යනවා. දෙක තමයි අපිට තියෙන AI මහතුරුන්ට හෝ ඒ වගේ කණ්ඩායමකට කරගන්න පුළුවන්ද කියලා. පළවෙනි එක තමයි අපිට හැම පාම කෙනෙක්ම නැතුණත් අර ඉස්සෙල්ලා මම මතකයි අර උපුල් මිස් කිව්වා වගේ අපි ටෙස්ට් කිට් එක භාවිතා කරලාම අපිට පුළුවන් වෙයි ඔය මැප් එක හදාගන්න. මැප් එක හදාගත්තොත් අපිට ඔය ඉන්ඩිවිජුවල් ෆාමර්ස්ලාටම අපි කෙලින්ම ටෙස්ට් කරනවට වඩා අපිට මැප් එකකින්ම දෙන්න පුළුවන් වෙයි. අර අපිට තියෙන ලොකුම ප්‍රශ්නේනේ සාම්පල් ඔක්කොම එකතු කරලා කොහොමද එකපාරට ඇනලයිස් කරන්න කියලා. එතකොට මේ ටෙස්ට් කිට් එක හරහා අපිට දැන් ඔය ටෙස්ට් කිට් අරන් දුන්නාට පස්සේ අපි දැන් මේක මූලික පිළිලක් විදිහට ඇනලයිස් කරන ඒ රිසල්ට්ස් ටිකම අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙයි මේ මැප්ස් හදාගන්න. මොකද අපි ඒ සාම්පල් ගන්න ලොකේෂන් එක දන්නවනම් ඒ ටෙස්ට් කරපු ෆීල්ඩ් එක අපි හරියටම ඇප් කරගන්න පුළුවන් නම් අපිට ඒක කරගන්න පුළුවන් වෙයි. එතකොට කොච්චර ලොකු ඒරියා එකක් වුණත් මං හිතන්නේ අපිට ප්‍රොබ්ලම් එකක් නැති වෙයි මේක කරගන්න. ඊට පස්සේ නයිට්‍රජන් ගැන කියනකොට අපි මං හිතන්නේ අර FAO ප්‍රොජෙක්ට් එක යටතේම අපි නයිට්‍රජන් වල රික්වයර්මන්ට් එක වෙජිටබල් ක්‍රොප්ස් වලට ගන්න අපි දන්නවා අර අපේ ප්‍රොෆෙසර් සමන් කිව්වා වගේ අපි ලීෆ් කලර් chart පාවිච්චි කරන්නේ නැතුව එළවලු වලට අපිට පුළුවන්කම ලැබුණා ප්ලාන්ට් ටෙස්ට් කිට් එකක් භාවිතා කරලා එළවලු වල නයිට්‍රජන් රික්වයර්මන්ට් එක හොයාගන්න. ඊට පස්සේ ඒක යටතේ ෆර්ටිලයිසර් රෙකමෙන්ඩේෂන් එකක් දෙන්න. මම හිතනවා අපිට ප්ලාන්ට් ටෙස්ට් කිට් එක පාවිච්චි කරන්න පුළුවන් වෙයි. තා පොඩ්ඩක් මොඩිෆිකේෂන් අවශ්‍ය නම් මේ මොඩිෆිකේෂන් උත් කරලා
මේ නයිට්‍රජන් අවශ්‍යතාවය ප්ලාන්ට්ස් වලට කොච්චරක්ද කියලා හොයාගන්න. කියන්න තියෙන්නේ අතරම මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්. ඔව් අපිට දැන් AI මහත්තුරු හම්බ නොවුනත් අපිට මේක ෆාමර්ස් ළම ට්‍රේන් කරලා ෆාමර්ස් ළමවත් මේක කරගන්න පුළුවන් තරම් හරිම සරල ටෙස්ට් කිට් එකක්නේ. ඒක හන්ද අපි AI මහත්තුරු ළම මේක කරන්නේ කොහොමද කියලා අපිට එච්චරම බොරි වෙන්න දෙයක් නෑ. අපිට ෆාමර්ස්ලා ටෙස්ට් කරගත්තොත් ඒ කියන්නේ පොඩ්ඩක් এডুকেටඩ් ෆාමර්ස්ලා මේක අපිට ෆාමර්ස්ලා හරහා මේ ටෙස්ට් කිට් එක අරන් පුළුවන්කමක් තියෙනවා. ඔව් අපි ඊට වඩා සෙල්ෆෝන් ඇප් එකක් ඩෙවලොප් කරලා තියෙනවානේ. ඒක සිංහල භාෂාවෙන් තියෙනවා, ඉංග්‍රීසි භාෂාවෙන් තියෙනවා. ඒක හන්ද ඒක සමහර විට පහසුවෙන්ම ෆාමර්ස්ලාට පාවිච්චි කරගන්න පුළුවන් වෙයි. එතන මෙතෙන්දී තියෙන එක ගැටලුවක් විදිහට මම දැක්ක එකක් තමයි දැන් අපේ ලැබ්ස් වල වුණත් දැන් ෆර්ටිලයිසර් ටෙස්ට් කරලා අපි දෙන්නේ ලෝ මීඩියම් හයි කියලා. දැන් ලෝ නම් ෆර්ටිලයිසර් ෆුල් රෙකමෙන්ඩේෂන් එක, මීඩියම් නම් half, හයි නම් දාන්න නැහැ කියන එක. දැන් ඕක ඔයිට වැඩි. දැන් අතට ෆාම කෙනෙකුට ගියාම දැන් ෆාම කෙනෙකුට එච්චර ලොකු වැලියු එකක් නැති වෙනවා මේකේ. ඊට අමතරව දැන් අපි හිතන්නේ සාමාන්‍යයෙන් ෆර්ටිලයිසර් සයිට් ස්පෙસિෆික් ෆර්ටිලයිසර් රෙකමෙන්ඩේෂන් කොහොම දැනට පස්සේ තියෙන ප්‍රමාණය බලලා අඩු ප්‍රමාණය දානවා කියන එක. ඇත්තටම මේක පොඩ්ඩක් අපිට පොඩ්ඩක් රිෆයින් කරගන්න පුළුවන් නම් ඇත්තටම මේ ක්‍රමයට මේක තව ටිකක් ගොවියෝ අතර ජනප්‍රිය වෙයි කියලා හිතනවා. ඒ වගේම තමයි දැන් අර කිව්වා වගේ දැන් අපි ෆර්ටිලයිසර් රෙකමෙන්ඩේෂන් එක දෙනකොට අපි රිෆරන්ස් එක හැටියට දැනට අපිට පුළුවන් නම් පාවිච්චි කරන්න දැන් ගොවියෝ වැඩිපුරම දැන් එළවලු ගත්ත විශේෂයෙන්ම ගොවියෝ වැඩිපුරම පාවිච්චි කරන දැන් හයිබ්‍රිඩ් නේ. ඇත්තටම අපි දන්නවා ඒක කාටවත් මේ කියන්නේ අපි ඒ වෙරයිටි එකට බහුලව පාවිච්චි කරන හයිබ්‍රිඩ් වෙරයිටි එකට වාගේ බේස් කරගෙන රෙකමෙන්ඩේෂන් එක දෙන්න පුළුවන් නම් ඒක මේ ගොවියෝ අතර මීටරි ජනප්‍රිය වෙයි කියලා හිතනවා. මොකද දැන් සාමාන්‍ය ගොවියෝ හිතනවා ඒ රෙකමෙන්ඩේෂන් එක මදි කියලා බලලා හිතන්නේ සාමාන්‍යයෙන් මේ හයිබ්‍රිඩ්ස් වලට වැඩිපුර පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි දැන් අර උපුල් මිස් කිව්වා ඒ ග්‍රිඩ් අනුව මේ මැප් කරන එක ඉතාම හොඳ වැඩක්. ඇත්තටම මේකෙන් හරි පහසුයි. උත් අර පුළුවන් නම් පොඩ්ඩක් අර ග්‍රිඩ් වල සයිස් එක පොඩ්ඩක් අඩු කරගන්න එක වටිනවා. මොකද දැන් අපි ඇග්‍රිකල්චර් සිස්ටම් කියන්නේ නැචරල් සිස්ටම් එකක් නෙවෙයිනේ. ෆාමට ෆාම මේ මැනේජ්මන්ට් ප්‍රැක්ටිසස් වෙනස් වෙනවා. ඇප්ලයි කරන ෆර්ටිලයිසර් ප්‍රමාණය වෙනස් වෙනවා. එතකොට කිලෝමීටර 2.5ක් ඈත අතර පරතරයේ තියෙන ටිකේ ලොකු වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒක නිසා ඒකත් චුට්ටක් පුළුවන් නම් හිතනවා නම් මොකද දැන් මේක අර ගොවියෙක් ගත්තම ගොවියාගේ අස්වැන්න අඩු වෙනවනම් ඒක අපි වග කියන්න ඕනේ මේ වගේ දෙයක් හඳුන්වලා දීලා. මොකද ඒක තමයි යාගේ ජීවනෝපාය. යා දරුපවුල් නඩත්තු කරන්නේ මේ ලැබෙන අස්වැන්න අනුව. ඒකින්ද අපි පොඩ්ඩක් ඒක සීරියස් විදිහට හිතනවා නම් හොඳයි කියලාත් මට හිතෙනවා. ඒ වගේම තමයි දැන් අපි මේ රයිස් සහ ভেජිටබල් වලට අමතරව දැන් අපි තව මෙතන සලකන්න ඕනේ දැන් ප්ලාන්ටේෂන් ක්‍රොප් සහ ෆෘට් ක්‍රොප්ස් ඒ පැත්තත් කවර් වුණොත් තමයි මම හිතන්නේ මේ ඔබතුමාලගේ මේ රිපෝට් එක සම්පූර්ණ වෙන්නේ හැම ඇස්පෙක්ට් එකක්ම කවර් වෙන විදිහට. දැන් ඒ පැත්තට කොහොමද මේ වගේ රෙකමෙන්ඩේෂන් එකක් ඩෙවලොප් කරන්න කියන එකත් අපි සාකච්ඡා කරනවා නම් හොඳයි කියලා හිතෙනවා. හරි බොහොම පැත්තේ දැන්ට අපි මිලියන 3ක අතිරේක ලේකම්තුමනි මිලියන 3ක එල්ලෝ එකකට සල්ලි දීලා තියෙනවා. ඒකෙදි ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ ලෑන්ඩ් ඩිග්‍රේඩේෂන් ඇසෙස්මන්ට් එකක් කරන්නනේ. අපිට මේක මිනිස්ට්‍රි එකේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි මේක අපිට එකක් තමයි ලාඩා සිස්ටම් එක සහ ඉන්ටර්නැෂනලි උදෙස් දුන්න විදිහට පොඩ්ඩක් හිතලා මේ මොකද එතකොට අපිට ඉන්ටර්නැෂනලි සමහර තව සපෝට් ගන්න පුළුවන් අවශ්‍ය ආධාර අරවා මේවා. ඒ වගේම අමාත්‍යාංශ අවශ්‍යතාවයත් හිතලා ඒ ලක්ෂ 30 යූස් කරලා මෙන්න මේකත් හදාගන්න පුළුවන්. හොඳයි. ඒක ඩොක්ටර් ප්‍රියන්ත කිව්වා වගේ මේ සාකච්ඡා තුළදී හොඳටම පැහැදිලිව පේන දේ තමයි අර සයිට් ස්පෙસિෆික් විදිහට පොහොර භාවිතා කරන්න ඕනේ කියන එක ගැන ආයි ඒක වාද කරන්න දෙයක් නෑ. ඒක අපි හැමෝම දන්න දෙයක්. මට හිතෙන්නේ මට මෙතනදී වැඩිපුරම දැනුණ දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි දැන් අපි රෙකමෙන්ඩේෂන් එකක් ගන්න විදිහ ගැන මේක තව ඉම්ප්‍රූව් කරගන්නේ කොහොමද, මේක මැප් කරලා ෆාම් කෙනෙක්ට ගන්න පුළුවන් විදිහට හදනවද, ඒ පැත්ත කතා කරනවා වගේම මෙතනදී හයිලයිට් වෙච්ච දේවල් කීපයක් තියෙනවා. ඒ තමයි අර රෙගියුලේෂන්ස් and policy making bodies වලින් වෙන්න ඕන දේ ගැන. ඒ කියන්නේ අන්තිමට රෙකමෙන්ඩේෂන් එකක් ආවත් ඒ ස්ට්‍රේට් ෆර්ටිලයිසර්ස් විදිහට නම් රෙකමෙන්ඩේෂන් එක එන්නේ ඒක ගන්න තියනවා දෙලියේ. එතකොට ෆාමර්ට ඒක ඔන් ටයිම් හම්බෙනවද? ඔය දේ අනුව ඇත්තටම මේක කොච්චර ඇප්ලිකබල්ද කියන එක ප්‍රශ්නයක් මතුවෙනවා. සමහරවිට මේ හොඳ දේ අපි ඔය පැත්ත ගැන හිතුවේ නැත්නම් ඉම්ප්ලිමන්ටේෂන් පැත්ත ගැන හිතුවේ නැත්නම් කරන දේ හරයක් නැතිව යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි මේ
දැන් ෆර්ටිලයිසර් රෙකමෙන්ඩේෂන් එක ටෙස්ට් කිට් එක භාවිතා කරලා කරන දේ ගැන හිතනවා වගේම අනික් පැත්තෙන් මේකට හරියන පොහොර නිර්දේශය ෆාමර් අතට හම්බුනාට පස්සේ එයාට කොහොමද පොහොර ටික ලැබෙන්නේ ඒ ටික ලබා ගන්න ක්‍රමේ හදා ගන්නත් අපි වැඩපිළිවෙල හිතන්න ඕනේ මේ ප්‍රොජෙක්ට් එකක නම් මට හිතෙන්නේ. එකක් තමයි දැන් අර අපේ ප්‍රයිවට් සෙක්ටර් එකේ රිප්‍රසන්ට් කරපු මහතුරු දෙන්නම කතා කරපුවා තමයි බ්ලෙන්ඩඩ් ෆර්ටිලයිසර් මික්ස්චර්ස් හදන්න තියෙන ප්‍රශ්න ගැන. ඒ කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය අවසර ලබා ගැනීමේ ප්‍රශ්න ඒ දේවල්. දැන් අපිට ටෙස්ට් කිට් එකෙන් එන්නේ හයි මීඩියම් ලෝ කියලා නම් අපි බලන්නේ P and K විතරයි නම් මේන්ලි. ඒතර හයි මීඩියම් ලෝ කියලා නම් එන්නේ එතනදී. ඒතර අපිට බ්ලෙන්ඩඩ් මික්ස්චර්ස් කීපයක් හදාගන්න එක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ මං හිතන්නේ අපේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක. එක ඒරියා එකක අපිට දැනගන්න අපිට අනුමාන කරන්න පුළුවන් මේ ඒරියා එකේ මේ කියන කන්ඩිෂන් වල ඉන්න පුළුවන් කම්බිනේෂන් මොනවද කියලා PK වලට. මට හිතන්නේ අපි දැන් අර රෙගියුලේෂන්ස් පැත්තෙන් ඒවත් පොඩ්ඩක් කන්සිඩර් කරලා අපි හිතන්න ඕනේ කොහොමද මේ ෆර්ටිලයිසර් මේ ෆාමර්ස්ලට අවේලබල් කරන්න කියන පැත්ත ගැනත් හිතන්න ඕනේ. ඒ වගේම තව එක මගේ එක්ස්පීරියන්ස් එකක් මම ෂෙයා කරන්න කැමතියි. දැන් අර ඇග්ස්ටා එකෙන් හොඳ ඉනිෂියේටිව් එකක් අරන් තිබුණා ෆාමර්ස්ලට මේ විලේජ් ලෙවල් එකේ ෆර්ටිලයිසර් බ්ලෙන්ඩ් එකක් දෙන්න. ඒකෙදි ෆාමර්ස්ලව එඩියුකේට් කරන එකේ ඉම්පෝටන්ස් එකට මම එක්සැම්පල් එකක් කියන්නම්. මම ඔය කියන ඒරියා එකක එක මේ අතර මහකුඩුගල ප්‍රදේශයේ අපි මේ පස් ගන්න ගියා පර්යේෂණයකට. එතකොට එක ෆාමර් කෙනෙක් ඉතින් ගියපුවම දුවගෙන එනවනේ කතා කරන්න සමහර ලාවට පොහොර පෙන්නන්න මේ පස් ගැන කතා කරන්න එහෙම කැමති ෆාමර්ස්ලා ඉන්නවා. එහෙම කෙනෙක් පෙන්නලා කිව්වේ මේ පොහොර එක බලන්න කියලා කිව්වා මොකක් හරි අමුත්තක් දැනෙනවා කියලා. ඒතර පොහොර එක බලපුවම ඇත්තට මේකේ TSP නෑ. මොකද ඒ ෆාමර්ගේ අපි ටෙස්ට් කරාමත් ෆීල්ඩ් එකේ ඔල්සන් P ටෙස්ට් කරාමත් very high values තිබ්බේ. ඔල්සනේ මෙලිච් P මං හිතන්නේ close to 1000 ppm තිබුණා. ඉතින් එයාට ඇත්තටම phosphorus දැමීමේ අවශ්‍යතාවයක් නැති කෙනෙක්. very high P. හැබැයි ඒ ෆාමර් කිව්වේ මට මේකේ වෙනසක් දැනගම මං කව මේකේ TSP අඩංගු නැහැ කියලා. ඒක තමයි මම TSP කැර ටිකක් හොයලා ගෙනත් දැම්මේ කියලා කිව්වා. ඒ කියන්නේ දැන් ෆාමර් දන්නේ නැහැ ඊයාට අර බ්ලෙන්ඩ් එක හම්බුනේ කියලා මේ particular farmer. ඉතින් අර දැන් අපි এডুকেෂන් ප්‍රෝග්‍රෑම් එකක් ෆාමර්ස්ලට කරත් හැමෝම ඕකට සම්බන්ධ වෙන්නෙත් නැහැ. එහෙනම් ඔය ෆාමර්ස්ලා අතර අවේර්නස් එක වැඩි කරන්න ෆාමර්ගෙන් ෆාමර්ට ඉන්ෆර්මේෂන් පාස් වෙන විදිහ ගැන වැඩපිළිවෙලක් කරන්නත් අපි හිතන්න ඕනේ මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකදී. ඒ වගේම තව එක දෙයක් මට කියන්න ඕනේ නයිට්‍රජන් ගැන කතා වුණා. මගේ එක්ස්පීරියන්ස් එකකින් මම කියන්නම් USA වල කොහොමද නයිට්‍රජන් ප්‍රශ්න ගැන ඒගොල්ලන් වැඩ කරන්න කියලා. soil test එකකින් නයිට්‍රජන් අපි බලන්නේ නැහැ. available නයිට්‍රජන් බලන්නේ නැහැ. ඇත්තට මේක තේරුමක් නැති වැඩක්. අර ප්‍රොෆෙසර් ධර්මකීර්ති කිව්වා වගේ වැඩිපුර තියෙන්නේ ඕගනික් නයිට්‍රජන් විදියට තමයි. එතකොට කාලයත් එක්ක ඒක රිලීස් වෙන හින්දා අර එක පාරකට බලන වැලියු එකෙන් ඇත්තටම අපිට ලොකු දෙයක් කියන්න බෑ. ඒකට ඒගොල්ලන් බලන දෙයක් තමයි නයිට්‍රජන් මිනරලයිසේෂන් රේට් එක කියන එක. ඒක අපිට හැමෝටම කරලා දෙන්න බැරි වෙයි මොකද ඒක ටිකක් මිල අධික වෙයි කාලය ගත වෙන වැඩක්. හැබැයි අවශ්‍ය කෙනෙක්ට නයිට්‍රජන් බොහොර භාවිතය හිතන්නකෝ සෙන්සිටිව් ඒරියාස් අපිට අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් නම් ලාර්ජ් ස්කේල් කරන කෙනෙක්ට අවශ්‍ය නම් අපිට කරන්න පුළුවන් ටෙස්ට් එකක් තමයි මේ පොටෙන්ෂල් නයිට්‍රජන් මිනරලයිසේෂන් කියන එක. හැබැයි ඒකට අනුව අපි කොහොමද අපේ පොහොර නිර්දේශවල තියෙන නයිට්‍රජන් ප්‍රමාණය අඩු කරන්න කියන එක ගැන අපි පර්යේෂණ කරන්න ඕනේ. ඒක soil test වලට include කරලා කරනවා නම් එකක්. අර crop එකේ plant sap analysis එකකින් කරන එක මේ මිස්ටර් සිරිසේන කිව්වා වගේම තව එක ක්‍රමයක්. එතන පොඩි දෙයකට තියෙන. ඒතර already crop එක තියෙද්දි අපි decide කරන්නේ ඒක sap analysis කරලා දැන් අවශ්‍යද නයිට්‍රජන් යොදන්නේ නැද්ද කියන එක. සමහර ඩිසිෂන් එක ගන්න යනකොට too late වෙන්න පුළුවන්. එතකොට එහෙම ප්‍රශ්නයක් එතන තියෙනවා. හැබැයි මොකුත්ම නැතිවට වඩා ඒ ක්‍රමයක් ඉතාමත් හොඳයි කියලා මම හිතනවා. අර ප්‍රොෆෙසර් ධර්මකීර්ති කිව්වා වගේ අපි මැප් කරනකොට මැප් එක අප්ඩේට් කිරීමත් ඉතාමත්ම වැදගත්. එතන තව එක දෙයක් තියෙනවා. දැන් අපි රයිස් වගේ සිස්ටම් එකක මැප් කරන එක මං හිතනවා පහසුයි කියලා. අපි මේ කතා කරන අප්ලෑන්ඩ් වෙජිටබල් ක්‍රොපින් සිස්ටම්ස් වලට ක්‍රොප් චොයිසස් වෙනස්, ක්‍රොපින් හිස්ටරි වෙනස්. ඒවත් එක්ක
ඊට පස්සේ land sizes හරිම පොඩි මේ farmer field වල size එක හරි පොඩි එතකොට අර ඩොක්ටර් චන්ද්‍රපාල කිව්වා වගේ farmer to farmer variation එක ගොඩක් වැඩි ඉතින් ඒ නිසා මේ හරි careful වෙන්න ඕනේ අපි map කරලා map එකකින් farmer කෙනෙක්ට තමන්ගේ recommendation එක ගන්න ඉඩ තියෙනවා නම් මේ කියන්නේ එතන තියෙන technical challenge හැබැයි technical challenge එකත් අපි අවබෝධ කරගන්න ගමන්ම මේ දේ අනිවාර්යෙන් අපි පටන් ගත යුතුමයි. ඩොක්ටර් ප්‍රියන්ත කිව්වා වගේ දැන් අවුරුදු 20ක් කරි කිට්ටුයි අපි දැන් site specific recommendation ගැන කතා කරන්න අරන්. ඉතින් අපි අනිවාර්යෙන් මේ දේත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. ඒ එන challenges මොනවද කියන එක අවබෝධ කරගෙන ඒවට සුදුසු දේවල් අපි හොයාගන්න ක්‍රම විදි සකස් කරගෙන හැමෝගෙම කැපවීමෙන් ඉස්සරහට යන්න ඕන ගමනක් කියලා තමයි මට හිතෙන්නේ. ඩොක්ටර් ප්‍රියන්ත හරි වැදගත් දෙයක් කිව්වා. එක එක ආයතන වල එක එක විදියයි කියලා ටෙස්ට් කරන විදිය පාවිච්චි කරන මෝඩ් ඒවා. ඇත්තටම හෝටිකල්චර් ඉන්ස්ටිටියුට් එක තමයි ලංකාවේ ওই සම්බන්ධයෙන් ප්‍රධානම ආයතනේ. අපිට වැඩ පිළිවෙලක් හදන්න බැරි වෙයිද? ඇත්තටම මේ මොන හරි එක විදිහේ සිස්ටම් එකක් මේ ආයතන සේරම එකතු කරලා. ඇත්තටම මේ ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එකේ තියෙන මේ සොයිල් ටෙස්ටිං ලැබොරටරි වල අපි එකම මෙතඩ් එකක් තමයි දැනට භාවිතා කරන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ වෙන ප්‍රයිවට් ආයතන වල එක මෙතඩ්ස් භාවිතා කරලා තමයි ඒගොල්ලෝ රෙකමෙන්ඩේෂන් දෙන්නේ. දැන් ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එකේ උදාහරණයක් විදිහට දැන් ඇත්තටම රිසර්ච් ඉන්ස්ටිටියුට්ස් වල සොයිල් ටෙස්ටිං ලැබොරටරි 12ක් සහ ඊට පස්සේ අපි 2018 වර්ෂයේ දාපු පළාත් සභා මේ දිස්ත්‍රික්ක 20ක තියෙන ඔක්කොම ඩිපාර්ට්මන්ට් එකේ යටතේ ලැබ්ස් තියෙනවා 32ක්. මේ 32ේම යන්නේ එකම මෙතඩ් එක. ඒ අලුතෙන් දාපු ලැබ් 20 අයත් අපි ට්‍රේන් කරලා එකම මෙතඩ් එක සහ එකම විදියට තමයි රෙකමෙන්ඩේෂන්ස් දෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අර වෙන දැන් CIC එකේ ලැබ් එක ඒගොල්ලෝ වෙනත් මෙතඩ්ස් යූස් කරලා තමයි කියන්නේ මේ මයික්‍රෝනියුට්‍රියන් මෙච්චරක් තියෙනවා ඒ හින්දා මයික්‍රෝනියුට්‍රියන් මෙච්චරක් දාන්න ඕනේ කියලා ඩිෆරන්ට් ෆර්ටිලයිසර් ඇප්ලිකේෂන් යනවා. අනිත් එක තමයි ඩිපාර්ට්මන්ට් එකේ ලැබ්ස් වල අපි රෙෆරන්ස් සැම්පල් නුත් ඇනලයිස් කරන උදාහරණයක් විදිහට අපි ඒ කියන්නේ කලින් සර්ටිෆයි කරගත්තු සාම්පල් එකක් අපි හැම ෆාමර්ස් ලගේ සාම්පල්ස් එකම රන් කරනවා. රන් කරලා ඒකේ වැලියු එකත් අපි කම්පෙයාර් කරනවා. ඒක ඔය ලැබ්ස් 32කේමත් සිදු කරනවා. ඒ හින්දා මං හිතනවා මේ දෙපාර්තමේන්තුවේ තියෙන ලැබ්ස් වල ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා. අර වෙනත් ප්‍රයිවට් ආයතන වල තියෙන ලැබ්ස් වල තමයි ඩිෆරන්ට් මෙතඩ්ස් අනුගමනය කරන්නේ. කුෂිකර්ම පීටේ අපේ එක්ස්ටෙන්ෂන් ඩිපාර්ට්මන්ට් එකේ ඩොක්ටර් චන්දන ජයවර්ධන ඉන්නවා. ඩොක්ටර් චන්දන ජයවර්ධන මේ ලිස්න් කරලා අපිට පොඩි අදහසක් දෙන්න පුළුවන්ද මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස් කොහොමද කියලා? එතන මේ ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙනවා මේ ව්‍යාපෘතිය ගැන කල්පනා කරද්දී ව්‍යාප්ති අංශයේ වැදගත්කම ගැන කල්පනා වීම ගැන මෙතන බලාපොරොත්තු වෙනවා ගොවීන් හරහා මේ දේ ව්‍යාප්ත කරන්න. එතකොට ඇත්තම අපි කියනවර මේ අපි එක්ස්ටෙන්ෂන් වල කතා කරනවා මේ principles of adult learning කියලා. ඒ කියන්නේ ඇත්තටම වැඩිහිටි කණ්ඩායමක් අපි මේ දෙයට යොමු කරද්දී අපි යම් දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම අනිත් පැත්තෙන් මේක අපි කරන්නේ පර්යේෂණ මට්ටමින් අපි හොඳ අදහසක් ඇතුව කරන්නේ. හැබැයි මේ ගොවීන්ට මේක ඒගොල්ලන්ගේ ලයිව්ලිහුඩ් එක. එතකොට ඒ පැත්ත ගැනත් අපි ගොඩක් කන්සර්න් වෙන්න ඕන. ඉතින් මම හිතන්නේ අපි මේ දේවල් ගැන සැලකිලිමත් වෙලා අනිත් තාක්ෂණික කරුණු ගොඩනගා ගත්තනම් මේක ඉම්ප්ලිමෙන්ටේෂන් එක පැත්ත ගොඩක් සාර්ථකව කරන්න පුළුවන් වෙයි කියලා තමයි මට මේ වෙලාව කියන්න තියෙන්නේ. මොකද මේක බොහොම කෙටියෙන් කියන්න මම හිතන්නේ මේක ජාතික වැදගත්කමක් ඇති ව්‍යාපෘතියක්. එතකොට මේ දේදී කෘෂි ව්‍යාප්ති දෙපාර්තමේන්තුවට වගකීමකුත් තියෙනවා කොහොම වුණත් මේ වගේ දේවල් වලට සහභාගී වෙන්න. ඉතින් මේ දේවල් වලට අපේ සහයෝගය අපි දෙන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපි අතිරේක ලේකම්තුමාට බොහොම ඉල්ලීමක් කරනවා විශේෂයෙන් පොලිසි ලෙවල් එකේ ඉෂුස් ගණන් සාකච්ඡා වුණා. ආයතන අතර සම්බන්ධීකරණය සම්බන්ධ සාකච්ඡා වුණා. අපිට ඔබතුමා මේ අපේ හෝඩිගේ හිටපු ඩිරෙක්ටර් විදිහට ඉඳලා ගියපු නිසා ඒ කියන්නේ හොඳ අත්දැකීමක් තියෙන.
අපිට ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම පොලිසි ඉෂුස් සම්බන්ධයෙන් සහ ප්‍රයිවට් සෙක්ටර් එක ෆාමර්ස් ලගේ ප්‍රශ්න සම්බන්ධයෙන් අපිට අමාත්‍යාංශ මට්ටමේ සමහර පොලිසි මට්ටමේ තීරණ ගන්න ඕනේ කියලා මට හිතුණා. මේක බේස් කරලා අපි සර්වේ එකක් කරනවා. අද සාකච්ඡාව බේස් කරලා ඩොක්ටර් චන්ද්‍රපාල සහ අපිට ඩොක්ටර් මිස් රේණුකා සහ අනිත් කණ්ඩායමේ සහාය අවශ්‍යයි. එතකොට අපි යුනිවර්සිටි එකේ සහාය අවශ්‍යයි. අපි ඒ තොරතුරු ඔබතුමාට ලබා දෙන්නම්. අපිට මේක අමාත්‍යාංශ මට්ටමේ මොකද අමාත්‍යාංශ ලේකම්තුමාත් ඔබතුමාලා ඉතාමත් උනන්දුවෙන් ඉන්නවා මේක කරන්න. කරද්දි මේ තියෙන ප්‍රායෝගික ප්‍රශ්න ටිකට අපි උත්තරයක් එවුවේ නැත්නම් සොයිල් ටෙස්ට් කිරීම පමණක් මේකට විසඳුමක් වෙන්නේ නැහැ කියන එක අපිට ගොඩක් පැහැදිලි. ඒ සඳහා ඔබතුමා මැදිහත් වෙන්න පුළුවන් නේද කියන කාරණේ පොඩ්ඩක් කොහොම කාරණේ කියලා. ඉතාම වටිනා අදහස් ප්‍රකාශ වුණා. මම මෙතනදී ඉල්ලා රෙකෝඩ් ඔෆ් ඩිස්කෂන් එවන්න. මොකද එතකොට ඒක මට ලේකම්තුමාට සහ අදාළ මේ පොහොර රාජ්‍ය අමාත්‍යාංශයට මේවා යොමු කරන්න පුළුවන්. ඒ වගේම අර මේ ඩොක්ටර් ප්‍රියන්ත කිව්වා මේකට අපි ඒකාබද්ධ ප්‍රවේශයක් ගන්න ඕනේ කියලා. ඒක ඇත්තටම අපිට මේ කෝඩිනේට් කරන්න පුළුවන් කෙනෙක් මම හිතන්නේ පත් කරගත්තා නම් මොකද අපිට දැන් මේ මම හිතන අදත් පැහැදිලි වුණා අපිට එක ටූල් එකක් නෙවෙයි ටූල්ස් ගණනාවක් තියෙනවා. ඒකට අප් කන්ට්‍රි ভেජිටබල්ස් වලට යන්න පුළුවන්. ඒ වගේම පැඩි වලටත් මම හිතන්නේ දැනට අර උපුල් මිස් මේ කිව්වා වගේ අපිට ඒ ඔන් සයිට් අර මේ GIS based method එකට යන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි කීපයක් හරි ස්ටාර්ට් කරොත් මේක වැඩි ස්ටාර්ට් කරොත් ඉදිරියට යයි. ඒ නිසා මේ මම යෝජනා කරනවා ආයතන මේ සියලු දෙනාම එකතු කරගෙන මේක මේ ඒකාබද්ධ ප්‍රවේශයක් හදන්න. මොකද අපිට මේ අපිට තියෙන ඇත්තම මේ ගැටලුව තමයි අපි අර ගොඩාක් දේවල් වලදී මේ ඒකාබද්ධ ප්‍රවේශය නැතිකම. මේ එකතු වෙලා මොකද මේකට ඇත්තම අපිට එක අප්‍රෝච් එකක් කියන්න බෑ. දැන් කිව්වා වගේ සොයිල් ටෙස්ට් කිට්ස්ම නෙවෙයි මේක කිට්ස් වලින්ම යන්න බෑනේ. සමහරක් ඒ වගේ ටෙස්ට් කරපු රිසර්ච් තියෙනවා කලින් ඒව බේස් කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ පුල් මිස් මේ කරපු ඇප් එක ඒ විදිහට ඒ ඊළඟට දැන් අර සික්සෙන් මහත්මයා කිව්වා ප්ලාන්ට් බේස් යන්න පුළුවන් කියලා නයිට්‍රජන්. ඊට පස්සේ අපි තියෙනවා තව සොයිල් කලර් chart එක. ඉතින් මේ ඔක්කොම එකතු කරගෙන මම හිතන්නේ අපි ආයතන ගමන මම හිතනවා අපිට මෙතන ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද මේ ශේෂ්ත්‍රයේ ඉන්න විද්වත්තු ඒ වගේම තීරණ ගන්න පුළුවන් පොලිසි ගැන තීරණ ගන්න පුළුවන් ඒ වගේම විෂය ගැන සියලුම දැනුම තියෙන සියලුම දෙනා මෙතන හිටියා. මම හිතනවා අපි ඔක්කොමලගේ එකඟතාවයක් තියෙනවා මේක කරන්න ඕනි කියලා. ප්‍රොජෙක්ට් එක පැත්තෙන් බලපුවහම ප්‍රොජෙක්ට් එකට තව තියෙන්නේ මාස 8ක් විතර කාලයක්. ඉතින් මේ මාස 8ක කාලේ මම හිතන්නේ අපිට ක්‍රියාකාරකම් ඔක්කොම ටික වාගේ ඉවර කරන්න වෙනවා මාස 6කදී. වැඩිම වුණොත් මාස 7කදී මාස 8ක් යනකම් දුවන්න බෑ. මාස 6ක් ඇතුළත මාස 4ක් ඇතුළත ඉවර කරන්න පුළුවන් නම් තමයි හොඳ. ඉතින් එතකොට අපිට කරන්න පුළුවන් පළවෙනි දේ තමයි අපිට බලවත් ඉල්ලීමක් තිබ්බ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඒ වගේම පරිසර අමාත්‍යාංශයෙන් මේ ටෙස්ට් කිට්ස් පුළුවන් තරමක් කරන් දෙන්න කියලා. ඉතින් ව්‍යාපෘති අවසාන අධ්‍යයනයේ තියෙන හින්දා අපිට ගන්න පුළුවන් තරම තමයි ටෙස්ට් කිට් 100ක්. ඉතින් අපි හිතනවා මේ ටෙස්ට් කිට් 100 මේ ව්‍යාපෘතිය තියෙන්නේ මධ්‍යම කඳුකරයට හින්දා මේ ප්‍රදේශයට අපිට දාගන්න වෙනවා. කොට මේක නිරන්තරයෙන්ම එන්නේ එළවලු වල. ඊට පස්සේ අපි දන්නවා මේ අනිත් රටවල් වල කරන්නේ කොහොමද කියලා. හුඟක් වෙලාවට තායිලන්තේ වාගේ නැත්නම් මැලේසියාවේ වාගේ තැන්වල ලොකු ෆීල්ඩ්ස් වලට එක තැනකට දෙකකට එහෙම නැත්නම් ක්‍රොප් බේසිස් ගියාට හැම තැනම පුංචි පුංචි ෆීල්ඩ්ස් තියෙන තැන්වල කොහොමද කරන්නේ? කොරියාව වාගේ තැනක මේක ලේසි. මොකද ප්ලෑන්ඩ් ඇග්‍රිකල්චර් හදන හැටි කල්ටිවේෂන් ගැන ප්ලෑන් එකක් තියෙනවා. මොනවද කරන්නේ? හැමදාම එකම විදියට ක්‍රොපින් පැටර්න් එකක් තියෙනවා. අපි එහෙම නෙවෙයි. එක එක ගොවියේ මහත්තුරු එක එක විදියට හදලා තියෙනවා. ඉතින් මෙතන ලොකු ගැටලුවක් තියෙනවා. අපි කතා කරා වාගේ. හැබැයි මේක අපිට මේ මාස 8 ඇතුළත පටන් ගන්න නම් කරන්න තියෙන හොඳම ක්‍රමය මම හිතන්නේ අපිව මේ පාවිච්චි කරන්න තියෙන මිලියන 3 land degradation assessment එකට තියෙන මිලියන 3 කීයයි කීවත් මේ කොවිඩ් එකත් එක්ක මේක පාවිච්චි කරගන්න බැරි වෙනවා. මේක අපි කෘෂිකර්ම අමාත්‍යාංශයට කියලා දෙපාර්තමේන්තුවට කියලා මේක අපි වෙනස් කරගමු. මේ මැපින් සිස්ටම් එක ඉනිෂියේට් කරගන්න. මේක අප්ඩේට් වෙන්න ඕනේ. මේක ඩයිනමික් වෙන්න ඕනේ. මේක කම්ප්ලීට් නැති වෙයි. මේක 100% ඇකියුරේට් නැති වෙයි. හැබැයි ජෙනරලයිස් එකක් හරි අපි පටන් ගන්න පුළුවන් නම් ඒ මිලියන 3 පාවිච්චි කරලා පටන් ගන්න පුළුවන් නම් අර ඉතුරු සල්ලි ටිකෙන් අපි ටෙස්ට් කිට් 100ක් අරන් දීලා මේකෙන් පටන් ගත්තොත් මම හිතනවා අපි හොඳ ප්‍රවේශයකට යන්න පුළුවන් කියලා. මෙහෙම ප්‍රවේශයකට යන්න පුළුවන් නම් අපි ගිය සැරේ මම හිතනවා මේ ටර්ම් රිවිව් එකේදීත් කතා වුණා ඊළඟ ප්‍රොජෙක්ට් එක කතා කරනකොට land degradation ම නෙවෙයි
land fertility ඊට පස්සේ cropping patterns මේ ඔක්කොම ටිකත් එක්ක එකතු කරලා ජෙෆ් project එකට යන්න කියලා ඒ වගේ project එකක් ආපම අපි මේක ලංකාවෙම ව්‍යාප්ත කරන්නේ කොහොමද කියලා දැනගන්න හොඳ අත්දැකීමකුත් වෙනවා. ඒකින්ද මම හිතනවා අපිට එකඟ වෙන්න පුළුවන් නම් ටෙස්ට් කිට් 100 අරගෙන පුළුවන් තරම් ඉක්මනට මේ මූලද්‍රව්‍ය දෙකට විතරක් හරි අපි ඉස්සලා පටන් ගමු. මොකද අපි දැනට plant based nitrogen වලට කරන මේකත් ආඳ ගන්න ගියොත් මම හිතන්නේ මේ තියෙන ප්‍රශ්න ගොඩක් එක්ක මේක කරගන්න බැරි වෙයි. මේ තියෙන දෙකෙන් හරි අපිට බේසික් මැපින් සිස්ටම් එකකට අර මිලියන 3ක් පාවිච්චි කරලා කරන්න පුළුවන් වුණොත් මම හිතනවා අපිට හොඳ ප්‍රවේශයක් වෙන්න පුළුවන් මේක ලංකාවෙම කරන්න. මම දන්නවා 1990 ගණන් වල අපේ ප්‍රියන්ත මහත්මයාත් එක්ක එකතු වෙලා ගන්නෝරුවේ කොයිතරම් ලොකු සිරිසේන මහත්මයයි කොයිතරම් ලොකු උත්සාහයක යෙදුනද මේක කරන්න කියලා ඒ උත්සාහයෙන් ඉඳම තමයි FAO එක TCP ප්‍රොජෙක්ට් එකක් අරගෙන සාම්පල් ගොඩක් අරගෙන කරේ V වලටයි එලවලු වලටයි. ඉතින් අපිට V වලට කරන්න බෑ මොකද මේ ව්‍යාපෘතිය තියෙන මධ්‍යම කඳුකරේට මේ තියෙන ව්‍යාපෘතියත් අපිට ගොඩක් වෙනස්කම් කරන්න නැතුව ගන්න පුළුවන් හොඳම විදිය ගන්න මම හිතනවා අපිට සහයෝගය දෙන්න ඔබතුමාලගේ ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් තම අතිරේක ලේකම්ගෙන් ඒ වගේම ලේකම්තුමාගෙන් ඉල්ලනවා අර කියන පොහොර මේ කියන පොහොර දෙන්න ලෑස්ති කරන්න ස්ට්‍රේට් ෆර්ටිලයිසර් නැත්තම් මේක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. එහෙම නැත්තම් අපි රෙකමෙන්ඩේෂන්ස් දීලා නැත්තම් මේ ගොවි මහත්තුරු හදන හයිබ්‍රිඩ් වලට ඒකත් ලොකු ප්‍රශ්නයක්. මේ වාගේ ඒවා available කරන්න. මේවා සිස්ටම් එකේ තියෙන්න තමයි මේ අපි මේ කතා කරන නිර්වද්‍යතාවය නැත්තම් මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒ ටිකත් අමාත්‍යාංශ පැත්තෙන් දෙපාර්තමේන්තුවෙන් කරන ගම අපි හිතනවා පෞද්ගලික අංශයෙන් මේ කතා කරන 4th generation fertilizer වලට යන එක ඒ කටේගේ එක්ස්ටෙන්ෂන් සිස්ටම් එක පාවිච්චි කරගෙන අනිත් ගොවි මහතුරු ගාවට මේක අරගෙන යන එක මේ සහයෝගයත් අපිට ලැබෙන හින්දා මම හිතනවා අපිට හොඳ ටීම් එකක් තියෙනවා. මම පොරොන්දු වෙනවා අපිට ගන්න පුළුවන් උපරිම උත්සාහය අපි ගන්නම් ඊළඟ ප්‍රොජෙක්ට් එකත් මේකටම එකතු කරලා මේකේ කොම්පොනන්ට්ස් ඉතුරු කරලා මේක ලංකාවටම අරගෙන යන තැනක් අරන් එන්න. අපිට මේක පයිලට් එකක් විදිහට කරන්න පුළුවන් නම් එලවලු වලට මේ අඩලුඩුකම් තිබුණාට කමක් නැහැ නයිට්‍රජන් කරගන්න බැරි වුණාට කමක් නැහැ මේක මේ තියෙන තත්ත්වයක් එක්ක තියෙන මුදලුත් එක්ක තියෙන කාලෙත් එක්ක කරගන්න බැරි වෙයි 100% accurate නැති වෙයි මොකද ඒක ගොවි මහත්තයාගෙන් ගොවි මහත්තයාට දාපු භෝගේ වෙනස් පොළවේ හිඳ වෙනස් වෙන්න පුළුවන් පොළවේ තියෙන ද්‍රව්‍ය වෙනස් වෙන්න පුළුවන් ඒක ජෙනරලයිස් වුණාට කමක් නැහැ අපි කොහෙන් හරි පටන් ගන්න අපි එකඟතාවයකට එන්න පුළුවන් වුණා මම හිතනවා අපි මේ මාසින් දැන් අපිට මේ වැඩ කටයුතු පටන් ගන්න පුළුවන් වෙයි කියලා මම ඔබතුමාලගෙන් දෙක්ම මේ සඳහා සහයෝගය මම හිතන්නේ මේ අද හුඟක් ඵලදායි වැඩසටහනක් සිද්ධ කෙරුණා අපි දැන් පැය දෙක මම හිතන්නේ දෙකමාරකට කිට්ටු වෙන්න මෙතනට වෙලා අපි සියලු දෙනාම මේ හුඟක් ඵලදායි සාකච්ඡාවක් පැවැත්තුවා. ඉතින් මේ මම හිතන්නේ මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේක සංවිධානය කරපු FOA එකේ සියලුම නිලධාරීන්ට ෆයිසල් මහත්මයා නිමල් මහත්මයා ඒ වගේම ආචාර්ය විජේරත්න මහත්මයාට විශේෂ ස්තුතියක් පුද කරන්න ඕනේ. ඒ වගේම මේ වෙලාවේ මේකට සම්බන්ධ වුණු රාජ්‍ය ආයතනවල විශේෂයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවේ ඒ සියලුම නිලධාරි මහත්මීන්ට ඒ වගේම අපේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් මම හිතන්නේ ලොකු දායකත්වයක් මේකට ලබා දුන්නා. උපදෙස් මාලාවක් ලැබුණා. ඒ වගේම පෞද්ගලික අංශයේ අත්දැකීම් ගෝවීන්ගේ අත්දැකීම් අපිට අහන්න දැනුණා. අපිත් හුඟක් දේවල් මෙතන අද ඉගෙන ගත්තා මේ ඇත්තටම මේකේ මොනවද කරන්න කියන එක ගැන. ඉතින් මේ ඉදිරියට මේක ක්‍රියාත්මක කිරීම තමයි කරගෙන යන්න ඕනේ. ඉතින් සහභාගී වුණු සියලු දෙනාටම ස්තුති කරන ගමන්ම මම ඉල්ලා හිටිනවා දැන් මේ අපේ ආචාර්ය විජේරත්න මහත්මයා කිව්වා වගේ තව මාස 8ක් ඇතුළත අපි මේ ව්‍යාපෘතිය නිම කරන්න ඕනේ. ඒ කියන්නේ මාස 6ක වගේ කාලයකින් මේ වැඩ කටයුතු අවසන් කරන්න ඕනේ හින්දා මේ යෝජනා කරන අලුත් ක්‍රමවේදය අනුව සියලු දෙනාම මේකට සහයෝගය දක්වන්න කියලා ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා.